ඔයාලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාලගේ මේ එක අතක් හරි කමන්නේ නැහැ. මෙහෙම කරලා පැත්තෙන් මෙහෙම උස්සලා බලන්න මේ කොටස ඒ ඔයාලට පේන්නේ. එහෙම නැත්නම් අත් දෙකම හරි මෙහෙම උඩට උස්සන්න. එහෙම අත් දෙකම උඩට උස්සුවම ඔයාලට පේනවා. හරි දැන් මේකේ පරිමාව වැඩි. මම මේක මෙහෙම මිරිකනවා කියන්නේ මෙයාගේ පරිමාව අඩු වෙනවා. මේ පරිමාව අඩු වෙනවා. පේනවනේ? පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනකොට ඇතුළේ පීඩනය වැඩි වෙනවා. එතකොට අර පාදයේ පේශි වලට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. ආන්ගේ අවස්ථාවලදී පාදයේ පේශි වල තියෙන සෛල උත්සාහ කරනවා ආයිබෝවන් දුරපතර ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් වේවා. අදත් අපි 11 වසර විද්‍යා පාඩම පටන් ගන්න දන්නේ හරියටම අතරම ආය වෙලාව. අන්හා වටිනවා ඒක තමයි මේ කවුද මම කියලා දෙන්නේ. ඒ නිසා වෙලාවට වැඩේ පටන් ගත්තා. අපේ සසන ගත්තොත් අපේ සසන පද්ධතියේ සසන ක්‍රියාවලිය ගත්තොත් ආකාර අවස්ථා තුනකින් සිදු වෙනවා. එකක් තමයි බාහිර සසනය. බාහිර සසනය දෙවෙනි එක මොකද්ද? ගර්ත තුල සිදුවන ශ්වසනය. දෙවෙනි එක ගර්ත තුල සිදුවන ශ්වසනය. ඒක ශ්වසනය කියන්නේ මේක අපි ගර්ත තුල සිදුවන වායු හුවමාරු. වායු හුවමාරු. ගර්ත තුල සිදුවන වායු හුවමාරුය. ඊළඟ තුන්වෙනි එක අන්තිම එක මොකද්ද? සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනය. ඔන්න අවස්ථා තුන. හරි. අපි බලමු එහෙනම් ශ්වසන යාන්ත්‍රණය කියන්නේ අපි ඉස්සරහම බලමු බාහිර ශ්වසනය කියන්නේ මොකද්ද? ශ්වසන යාන්ත්‍රණය මොකද්ද කියලා බලමු. හරි. බාහිර ශ්වසනය එහෙනම් ශ්වසන යාන්ත්‍රණය. හරි. මාතෘකාව තමයි වායු සංසරණ යාන්ත්‍රණය. මාතෘකාව තමයි වායු සංසරණ යාන්ත්‍රණය. වායු සංසරණ යාන්ත්‍රණය. මම හිතනවා දැන් ඔයාලා මේක මේ උගන්වගෙන යනකොට ඒ අතර මේවා ලියා ගන්න අවශ්‍ය දේවල් සටහන් කර ගන්න ඕනේ. 11 ළමයිනේ. බබාලා නෙමෙයිනේ. හරි. වායු සංසරණ යාන්ත්‍රණය. අපි බලමු මේ වායු සංසරණ යාන්ත්‍රණය කොහොමද වෙන්නේ කියලා. හරිද? මේ වායු සංසරණ යාන්ත්‍රණය වෙන ආකාරය බලමු. මම මෙතන අඳිනවා මිනිසාගේ දේහේ කොටසක් අඳින්නේ ඔක්කොම නෙමෙයි. හරි මෙයාගේ කොටසක් අඳිනවා. කොටසක් අඳිනවා මේ මෙතනින් එනවා මෙයාගේ ශ්වාසනාලයෙන් මෙහෙම පහළට එනවා. ඒ රැලි වගේ අඳින්න හේතුව තමයි මේ ශ්වාසනාලයේ හැදලා තියෙන කාටිලේජ් වලලු වලින්. නිකන් C අකුර හැඩේ. නිකන් මෙන්න මේ වගේ C අකුර වගේ හැඩයක තියෙන කාටිලේජ් වලලු මෙන්න මේ වගේ. ඔන්න C අකුර හැඩයට තියෙන කාටිලේජ් වලලු වලකින් තමයි අපේ ශ්වාසනාලය හැදලා තියෙන්නේ. හරි මේ ශ්වාසනාලය මෙතෙන්ට ඇවිල්ලා ශ්වාස නාලිකා දෙකක් බවට පස් වෙනවා මෙන්න. මෙයා මේක දෙකට බෙදෙනවා. ශ්වාස නාලිකා දෙකක් බවට පස් වෙනවා. ඊට පස්සේ එකක් යනවා අපේ තියෙන දකුණු පෙනහල්ලට අනිත් එක යනවා අපේ තියෙන වම් පෙනහල්ල දක්වා මේක යනවා. මේ අපේ වම් පෙනහල්ලට යනවා ඒක. දැන් එතකොට මේ මෙතන මේ ඔක්කොම දැන් ඔයාලා දන්නවා අපේ ඇඟේ කොහෙන්වත් සිදුරු නැහැ. අපේ ඇඟට ඇතුළු වෙන සිදුරු කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ශරීරය තුළට ද්‍රව්‍ය ඇතුළු කරගන්න සිදුරු කීපයක් තියෙනවා. අපේ ශරීරයෙන් ද්‍රව්‍ය පිට කරන සිදුරු කීපයක් තියෙනවා. හරිද? ඒකෙන් ප්‍රධාන වශයෙන් මුඛය සහ නාසය කුහර දෙක ගත්තොත් අපේ ශරීරය තුළට ද්‍රව්‍ය ඇතුළු කර ගැනීමේ ප්‍රධාන සිදුරු දෙක තමයි ඔය. සිදුරු තුනක් තමයි ඔය. එතකොට ඒ ඇරෙන්න වෙන කොහෙන්වත් සිදුරු නැහැ. මෙන්න මෙතන පහළ තියෙනවා ඝනකම්
පේජි වලින් හැදිච්ච පටකයක්. මේක අපි කියන්නේ මහා ප්‍රාචීරය. පටලයක් විදිහට තියෙන්නේ. මේක මහා ප්‍රාචීරය. ඔක මහා ප්‍රාචීරය. හරි? ඔද මහා ප්‍රාචීරය තියෙනවා. මේ උරස් කුහරය කියලා කියන්නේ අපේ මේ පපු බෙදස මේ කොටස සම්පූර්ණ කුහරයක්. කවුරු හරි මේක කපලා බැලුවොත් හරි මේක කපලා බැලුවොත් එහෙම මේක අංශ ධනිකර සිදුරක් තියෙන කුහරයක්. ඒකයි ඒක උරස් කුහරය කියන්නේ. ඊට පස්සේ මහා ප්‍රාචීර පහලින් ගත්තොත් ඒකට කියන්නේ උදර කුහරය. ඒක සම්පූර්ණ කුහරයක්. ඒ කුහරය තුල තමයි අපේ ආමාශය ඊට පස්සේ සුද්‍රාන්තය මහාන්ත්‍රය ඒ කොටස් ටික තියෙන්නේ ඒ උදර කුහරය තුල. එතකොට උරස් කුහරය තුල පවතින්නේ අපි පෙනහළු තියෙනවා ඊට පස්සේ හෘදය පිහිටනවා අර පෙනහළු කණ්ඩිකා දෙකට අතරමැදිව පොඩ්ඩක් වම් පැත්තට බරව මේ පෙනහළු කණ්ඩිකා දෙක අතරමැද අපේ හෘදය පිහිටනවා. දැන් අපි කතා කරන්නේ මේ අපේ ශ්වසන පද්ධතිය ගැන විතරයි. ඒකට අපි හෘදය ගැන දෙන්නේ කතා කරන්නේ. හරි? දැන් ඔන්න අද බලමු මේක වායු සංසරණ යාන්ත්‍රණය කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ පෙනහළු තුළට වාතය ඇතුළු වෙන්නේ කොහොමද? පෙනහළු තුලින් වාතය පිට වෙන්නේ කොහොමද? පෙනහළු තුළ වාතය ඇතුළු කර ගැනීම සහ පෙනහළු තුලින් වාතය පිට කිරීම මේ යාන්ත්‍රණය කොහොමද වෙන්නේ කියලා අපි බලමු. මම ඔයාලට මේ පැත්තේ අඳිනවා මේ මිනිස්යාගේම හනස් කඩක්. හනස් පැත්ත මෙහෙම. මේ දින මෙයාගේ පිට බොන්ද මේ කුඳුනාරටිය හරි එතකොට මේ විදිහට දෙල්ල කොටස මෙහෙම තියෙනවා. හරි ඔහමනේ පපු පෙදස ඔය විදිහට තියෙනවා. එහෙනම් මෙන්න මේක ඇතුලේ තමයි මේ පෙනහළු දැන් මේ හරිය තියෙන මෙහෙම මහා ප්‍රාචීරය. මේක තමයි මහා ප්‍රාචීරය වල. දැන් මෙතන ඉහළ උදරය ඔය ටික තියෙනවා මේ පහළ. හරි. ඒ නියම හැඩේම ආවේ නැහැ. අර එතකොට ගමන්නේ දැනගන්න පුළුවන්. මේක තමයි මහා ප්‍රාචීරය. මේ තියෙන මහා ප්‍රාචීරය. එතකොට ඔයාලද ගෙදර යන්න දෙන්නේ නැහැ. ගෙදර ඉන්නේ අද නානකොට එක්ක හිට නානකොට අද හවස ඇඟ සෝදද්දී මූණ සෝදද්දී හරි ඔයාලා නාන තැන මූණ සෝදන තැන තියෙනවා කණ්ණාඩියක් ගන්න වාරේ මූණ බලන්න අනිවාර්යෙන් හැමෝගෙම ගෙදර නාන ස්ථානයක් තියෙනවානේ කවර කරපු තැනක් තියෙනවා නාන කාමරයක් හදලා තියෙන ඕන කෙනෙක්ගේ ගෙදර. එතකොට එතනට ගිහිල්ලා හරි එතනට ගිහලා නානකොට ඇඟ සෝදනකොට ඔයාලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාලගේ මේ එක අතක් හරි කමන්නේ මෙහෙම කරලා පැත්තෙන් මෙහෙම උස්සලා බලන්න මේ කොටසේ ඔයාලට පේන්නේ. එහෙම නැත්නම් අත් දෙකම හරි මෙහෙම උඩට උස්සන්න. මෙහෙම අත් දෙකම උඩට උස්සුවම ඔයාලට පේනවා. මෙහෙම ඇදුව මේක අඳන් ඉතින් හරියන්නේ නැහැ. මේ උඩ කොටස ඉවත් වෙන්න ඕන ඔක්කොම. හරි? එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඉරි පේනවා. ඉල ඇට කියලා කියන්නේ අපි ඔයාලට. අපි ඔයාලට කියන්නේ ඉල ඇට. ආලැදුවාලා ආරෝග්‍ය ඉලයටයක් කුඩු වෙන්න මන් දුන්නා. එහෙම කියලා කියන සමහරකට මෙහෙම අත ගෑවමත් දැනෙනවා. දැන් ඉන්න ගමන් මෙහෙම අත ගාලා බලන්න මෙහෙම මොකද? මෙහෙම අත ගාලා බලන්න. මේ අත ගෑම මෙහෙම මේ ඇඟිලි ටිකක් මෙහෙම තියාගෙන මෙන්න මෙහෙම අත ගාලා බලන්න. මේ අත ගෑම වලට දැනෙන මේ කාණු වගේ මේ කූරු වගේ ගොඩක් තියෙනවා. ඔයාලට කියන්නේ ඉල ඇට. ඒ සාමාන්‍ය විවහාර වචනේ. අපි විද්‍යාවේදී කියන්නේ පරසු. අපි විද්‍යාවේදී මේක කියන්නේ ඉල ඇට නෙමෙයි. නම නේද කියන්නේ පරසු. එතකොට මේ විදිහට පරසු පිටනවා. දැන් අපිට මේක ඉස්සරහින් පෙන්වන්න බැරි වුණාට මෙතනක් පරසු තියෙනවා. මෙහෙම පරසු තියෙනවා. පරසු කූඩුවක් තියෙනවා. ඉල ඇට කූඩුවක්. දැන් මෙයාගෙත් එහෙමයි. මෙයාගෙත් මේ විදිහට පරසු කූඩුවක් තියෙනවා මෙහෙම. මේ පරසු තියෙනවා. ඔහොම පරසු කූඩුවක් තියෙනවා. අපි ආශ්වාස කරනකොට කියන්නේ හුස්මක් ගන්නකොට ආශ්වාසයේදී සිදුවෙන්නේ මෙන්න මේ මහා ප්‍රාචීරය කියන එක පහළට ඇදෙනවා. මේ මහා ප්‍රාචීරය පහළට ඇදිලා එයාගේ වක්‍රතාව අඩු වෙනවා. ඔය මහා ප්‍රාචීරය දැන් උඩට මේ වක්‍ර වෙලානේ තියෙන්නේ මේ වක්‍ර වෙච්ච එකනේ තියෙන්නේ. ඔය වක්‍ර වෙච්ච එක මෙහෙම පහළට ඇදෙනවා.
පහළට ඇදිලා එයාගේ වක්‍රතාව අඩු වෙනවා. දැන් මේ ඔය දින වක්‍ර වෙච්ච මහා ප්‍රාචීරය. ඔය දින වක්‍ර වෙච්ච මහා ප්‍රාචීරය. මේ දින වක්‍ර වෙච්ච මහා ප්‍රාචීරය. මේ දැන් මහා ප්‍රාචීරය පහළට ඇදෙනවා. හරි? මහා ප්‍රාචීරය පහළට ඇදෙනවා. පහළට ඇදිලා මෙයාගේ වක්‍රතාව මෙන්න මේ විදිහට අඩු වෙනවා. මෙයාගේ වක්‍රතාව මෙන්න මෙහෙම අඩු වෙනවා. මේකනේ පහළට ඇදිලා තියෙනවා. වක්‍රතාව වුණ අඩු වුණා. දැන් වක්‍රතාව අඩු වෙලා තියෙනවා. දැන් මෙයාගෙත් එහෙමයි. සයිඩ් එකෙන් බලනවා, පැත්තෙන් බලනවා, මෙහෙම පැත්තෙන් කපලා බලනවා. හරි එහෙම. මෙයාගේ වක්‍රතාව අඩු වෙනවා. මේන්න මෙහෙම වක්‍රතාව අඩු වෙනවා. දැන් පහළට ඇදිලා. වක්‍රතාව අඩු වේ. වක්‍රතාව අඩු වෙන අතර දැන් ඔයාලා හොඳට හුස්මක් ගන්න බලන්න නිකමට. මෙහෙම දැන් මම හුස්මක් ගන්නකොට බලන්න මගේ පව පෙතර මොකද වෙන්නේ කියලා. උඩට යනවා නේ ටික මේ උඩට එනවා. හුස්ම පහත් වෙන පහට යනවා. ගන්නකොට උඩට එනවා. හෙලද්දි පහත් වෙනවා. ගන්නකොට ඉහළට එනවා. හුස්ම පහත් හෙලද්දි පහළට යනවා. එහෙම දෙයක් වෙනවා. හුස්මක් ගන්නකොට මෙන්න මේ විදිහට මේ පාර්ශ්ව කූඩුව ඉහළට ගමන් කරනවා. මේ පාර්ශ්ව කූඩුව ඉහළට ගමන් කරනවා. මේ පාර්ශ්ව කූඩුව ඉහළට ගමන් කරනවා. හරි? මේක නේ වක්‍ර වෙච්ච කූඩුව කියන්නේ. මේ පාර්ශ්ව කූඩුව ඉහළට ගමන් කරනකොට මේ පපු බෙදක ටිකක් ඉහළට එස වෙනවා. මේ පපු බෙදක මෙහෙම ඉහළට එස වෙනවා. එතකොට මොකද වෙන්නේ? පාර්ශ්ව මෙහෙම තියෙන්නේ. ඕන්න. ඔය පාර්ශ්ව දැන් ඉහළට එස වෙලා ඔන්න ඔහොම තියෙන. ඉස්සර පහත් වෙලානේ තිබ්බේ. දැක්කනේ? ඉස්සර පහත් වෙලා තිබ්බ පාර්ශ්ව දැන් ඉහළට එස වෙලා. මේ ඔක්කොම ඉහළට එස වෙලා. හරි? දැන් එහෙනම් ඔන්න බලන්න. එකවර ක්‍රියාවන් දෙකක් වෙනවා. මහා ප්‍රාචීරයේ පහළට ඇදිලා වක්‍රතාව අඩු වෙනවා. පාර්ශ්ව කූඩුව ඉහළට එස වෙලා පපු බෙදක පොඩ්ඩක් ඉදිරියට නෙරා එනවා. ඔය දෙක. ඔය හේතු දෙකම නිසා ඔයාලට පේනවද මෙන්න මේ කොටසේ පරිමාව වැඩි වුණා. උරස් කුහරයේ පරිමාව වැඩි වුණා. ඔන්න ආයි කියනවා හදන්න. මහා ප්‍රාචීරයේ පහළට ඇදිලා එනවා. ඊළඟට පාර්ශ්ව කූඩුව ඉහළට එස වෙලා පපු බෙදක පොඩ්ඩක් ඉහළට නෙරා යෑමක් වෙනවා. ආමුවේ හේතු දෙකම නිසා. මොකද වෙන්නේ? අපේ උරස් කුහරය තුල පරිමාව වැඩි වෙනවා. මේ අවස්ථාවේදී උරස් කුහරයේ පරිමාව වැඩි වේ. උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා. උරස් කුහරයේ පරිමාව වැඩි වෙන විට මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙන විට මේක ඇතුලේ පීඩනය අඩු වෙනවා. පරිමාව වැඩි වෙන විට පීඩනය අඩු වෙනවා. මොකද මතක තියාගන්න. පරිමාව වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. පරිමාව අඩු වෙනකොට තෙරපීමක් නෙවෙන්නේ. අද වෙනවනේ පරිමාව අඩු වෙද්දී. පරිමාව අඩු වෙද්දී පීඩනය වැඩි වේ. පරිමාව අඩු වෙද්දී පීඩනය වැඩි වෙනවා. පරිමාව වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. හරි? දැන් එතකොට මේක ඇතුලේ පරිමාව වැඩි වෙනවා. පීඩනය අඩුයි. දැන් මේක ඇතුලේ පීඩනය අඩු. පීඩනය අඩුයි. බාහිර පීඩනය වැඩි. බාහිර පරිසරයේ පීඩනය වැඩි. මොනවාද මේ පීඩනය? වායු පීඩනය. දැන් මොකද වෙන්නේ? පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැන දක්වා ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව මෙන්න මෙහෙම වාතය ඇතුළු වෙනවා. මෙන්න මෙහෙම පෙනහළු තුලට වාතය ඇතුළු වෙනවා. පීඩනය වැඩි බාහිර පරිසරයේ පෙනහළු තුල පීඩනය අඩුයි. උරස් කුහරයේ පීඩනය අඩුයි. ආන්ගේ හේතුව නිසා මොකද වෙන්නේ? බාහිර පරිසරයේ සිට වාතය ඇදිලා එනවා පෙනහළු වලට. පෙනහළු පිම්බෙනවා. ඕනෝකට කියනවා ආශ්වාසය. ඕක තමයි අපි කියන්නේ ආශ්වාසය. right. මට කියන්න කාට හරි අපහැදිලි තැනක් තියෙනවද? කාට හරි අපහැදිලි තැනක් තියෙනවා නම් ඉක්මනට අහන්න. කාට හරි අපහැදිලි නම් ඉක්මනට අහන්න. හරි. කියන්නේ ප්‍රශ්න කවුරු කතා කරන්නේ නැහැ කියන්නේ ප්‍රශ්න නැහැ කියන එක. හරි. එහෙනම් දැන් ඔන්න ආශ්වාසය ඉවරයි. දැන් බලමු ප්‍රශ්වාසය කොහොමද වෙන්නේ කියලා. ප්‍රශ්වාස ක්‍රියාවලිය.
බලමු අපි එහෙනම් ප්‍රස්වාස ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ කියලා. ප්‍රස්වාසය. ප්‍රස්වාසය කියන්නේ පෙනහළුනේ වාතයේ පිටවීම. ප්‍රස්වාසය. මේ ලියපුවම අහනවා. ඔය අතර කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න. හරි දැන් ආස්වාස කරලා තියෙනවා. ආස්වාස කරලා තියෙනකොට අපි දැන් මේක පිට කරන්න ඕනේ. මේ ආස්වාස කරපු වාතයන් පිට කරන්න ඕනේ. ඒකනේ ඒ ක්‍රියාව තමයි අපි කියන්නේ ප්‍රස්වාස ක්‍රියාවලිය කියලා. දැන් ඔන්න මම වැඩක් කරනවා. මල්ලඟ තියෙනවා shopping bag එකක්. මල්ලඟ තියෙන shopping එකක් නේ. තව පෙක්කිත් තියනද? right. මම මේක පුම්බනවා මෙහෙම. right දැන් මේක ඔයාලා පේනවා මේක පිම්බිලා තියෙන්නේ. මට කියන්නකෝ මේ මෙහෙම තියෙද්දි මේක මොකද අතහරින්න නැතුව මම මේක හකුලනවා නම් මොකද්ද කරන්න ඕනේ? මේකද දින වාතය ඉවත් කරනවා නම් මොකද්ද කරන්න ඕනේ මම? අත අයින් කරන්න ඕනේ. shopping bag එක අත අයින් කරන්න. අත අයින් කරා කියලා පිට වෙනවා. මේ අත පිට වෙන්නේ නැහැ. එහෙම බෝල වගේ තියෙනවා නේද? ඈ බෝල විදිය වගේ තියෙනවා අත අයින් කරා. shopping bag එකේ පොඩි කරන්න ඕනේ. මොකද්ද පොඩි කරන්න ඕනේ? shopping bag එකේ. ඒ කියන්නේ මෙහෙම පොඩි කරන්න. මේ පැත්තෙන් අපි මේක මිරිකන්න ඕනේ. නේ මේක මේ පැත්තෙන් මිරිකන්න ඕනේ. මෙයා මෙහෙම මිරිකනකොට මොකද වෙන්නේ? අන බලන්න. මෙයා මෙහෙම මිරිකද්දී මේ පැත්තෙන් හුලන් ටික පිට වෙලා යනවා. මෙයා මෙහෙම මිරිකන්න ඕනේ. මිරිකන්න ඕනේ. මිරිකනවා කියන්නේ මොකද්ද මේ වෙන්නේ? මම මෙයාව තෙරපනවා. මෙයා තෙරපනකොට මේ shopping bag එක ඇතුලේ තියෙන වායු පීඩනය වැඩි වෙනවා. ඇයි පරිමාව අඩු වෙනවනේ? දැන් බලන්න පරිමාව වැඩි. දැන් මේකේ පරිමාව වැඩි. හරි. දැන් මේකේ පරිමාව වැඩි. මම මේක මෙහෙම මිරිකනවා කියන්නේ මෙයාගේ පරිමාව අඩු වෙනවා. මේ පරිමාව අඩු වෙනවා. පේනවනේ? පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනකොට ඇතුලේ පීඩනය වැඩි වෙනවා. පරිමාව අඩු වෙද්දී ඇතුලේ පීඩනය වැඩි වෙනවා. ඇතුලේ පීඩනය වැඩි වෙනකොට ඇතුලේ පීඩනය වැඩි වෙනවා මේ බාහිර පීඩනයට වඩා. බාහිර වායුගෝලීය පීඩනයට වඩා මේක ඇතුලේ පීඩනය වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඇතුලේ තියෙන වාතය එළියට යනවා. ආන්න ඔය ක්‍රියාවලිය තමයි සිදු වෙන්නේ කොහෙද? අපේ පෙනහළ තුල. අපේ පෙනහළ තුල ඔය ක්‍රියාවලිය ওই විදිහටම සිදු වෙනවා. අපේ පෙනහළ තුල සිදු වෙන්නේ ඔය ක්‍රියාවලිය ওই විදිහටමයි. කොහොමද? අපේ පෙනහළු නිවිකනවා මෙහෙම නිවිකලා පොඩි කරනවා. අපේ පෙනහළ ටික මේ විදිහට මෙහෙම නිවිකලා පොඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? අර පිම්බිච්ච පෙනහළ ටික ඇතුලේ තියෙන වාතය සුද්ධා යනවා එළියට. දැන් පෙනහළු පොඩි කරන්න මිරිකන්න කවුද ඉන්නේ? අපි මේ මිරික ගන්නවද පෙනහළු? නැහැ. අපි හුස්ම පිට කරනකොට ඔටෝමැටිකලි ඉබේටම වෙනව දෙයක් මොකද්ද? මහා ප්‍රාචීර බිත්ති නෑ මහා ප්‍රාචීරය මේ මහා ප්‍රාචීරයේ මේ කියන්නේ පටලය ඉහළට වෙනවා. මහා ප්‍රාචීරය ඉහළට වෙලා මෙයාගේ වක්‍රතාව වැඩි වෙනවා. මෙන්න මෙහෙම වෙනවා. මහා ප්‍රාචීරය ඉහළට වෙලා මෙයාගේ වක්‍රතාව මෙන්න මෙහෙම වැඩි වෙනවා. මහා ප්‍රාචීරයේ ඉහළට දෙවි වක්‍රතාව වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මෙයාගේ වක්‍රතාව වැඩි වෙනවා. මහා ප්‍රාචීරය ඉතල පහළට ගියේ වක්‍රතාව අඩු වුණා. දැන් මොකද වෙන්නේ? මහා ප්‍රාචීරයෙන් ඉහළට දෙවිලා මෙයාගේ වක්‍රතාව වැඩි වෙනවා. දැන් බලන්න ඔයාලා හුස්ම පිට කරනකොට දැන් හුස්ම ගත්තාම පපුව ඉහළට ආවා. හුස්ම පිට කරද්දි පහත් වෙනවා. හුස්ම ගන්න ඉහළට යනවා. හුස්ම ගද්දි පහත් වෙනවා. හුස්ම ගද්දි පහත් හුස්ම පිට කරද්දි පහත් වෙනවා. හුස්ම ගනිද්දි ඉහළට වෙනවා. හුස්ම පිට කරද්දි පහත්. හුස්ම පිට කරද්දි පහත් වෙනවා කියන්නේ මේ පාර්ශ්ව කූඩුව පහත් වෙනවා. මේ පාර්ශ්ව ටික පහත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පාර්ශ්ව කූඩුව ඉහළට තුණු පාර්ශ්ව කූඩුව මොකද වෙන්නේ? මෙන්න මෙහෙම පහත් වෙනවා. මෙන්න මෙහෙම පාර්ශ්ව ටික පහත් වෙනවා. පාර්ශ්ව ටික පහත් වෙනකොට අපිට පේනවා පපු පෙදෙසත් පහත් වීමකට ලක් වෙනවා.
ඕනේ පාර්ශ්ව කූඩුව පහක් වෙනවා. මහා ප්‍රාචීර ඉහළට පාර්ශ්ව කූඩුව පහක් වෙලා දැන් මොකද වෙන්නේ? ඔය හේතු දෙකම නිසා. මහා ප්‍රාචීර ඉහළට එසවි වක්‍රතාව වැඩි වීමත් පාර්ශ්ව කූඩුව පහත් වීමත් කියන හේතු දෙකම නිසා අපේ උරස් කුහරය තුළ පරිමාව අඩු වෙනවා. මේ හේතු නිසා පරිමාව අඩු වීම සිදු වෙනවා. මෙන්න මේ හේතු නිසා පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනකොට ඇතුලේ පීඩනය වැඩි. පරිමාව අඩු වෙන නිසා මොකද වෙන්නේ? පීඩනය වැඩි. කොහෙද පීඩනය වැඩි? මේ උරස් කුහරය තුළ පීඩනය වැඩි. ඒ කොහාට වඩාද? බාහිර පරිසරයට වඩා. බාහිර පරිසරයට වඩා අපේ උරස් කුහර තුළ පීඩනය වැඩි වෙනවා. අපේ උරස් කුහර තුළ පීඩනය වැඩි වෙන විට මොකද වෙන්නේ? බාහිර පරිසරයේ පීඩනය දැන් අඩුයි. හරි බාහිර පරිසරයේ පීඩනය අඩුයි අපේ උරස් කුහරයට වඩා. දැන් බාහිර පරිසරයේ පීඩනය අඩු වුණා වැඩි වුණා නෙමෙයි. බාහිර පරිසරයේ පීඩනය එකම විදිහට තියෙනවා. බාහිර පරිසරයේ පීඩනය එකම විදිහට තියෙනවා. පළවෙනි අවස්ථාවේදී බාහිර පරිසරයට අපේ වෙනහර තුළ පීඩනය අඩු වුණා උරස් කුහරේ. එතකොට මොකද උනේ? බාහිර පරිසරයට මේ අඩු නිසා වැඩි තැන ඉඳන් අඩු තැනට වාතයක් තුනනවා. දැන් ඕකේ අනිත් පැත්ත. දැන් මොකද වෙන්නේ? බාහිර පරිසරයට වඩා වෙනහර තුළ එහෙම නැත්නම් උරස් කුහරේ තුළ පීඩනය වැඩි වෙනවා. ආන් ඒ නිසා මොකද වෙන්නේ? වෙනහර තුළ තියෙන වාතය මෙන්න මේ විදිහට ශ්වාසනාලිකා ශ්වාසනාලය ඔස්සේ එළියට ගිහලා නාස් කුහරෙන් එළියට පිට වෙනවා. හරි යවන්නක තමයි දිගට වෙන්නේ. අපි හුස්මක් ඉහළට ගන්නකොට ඒ කියන්නේ ආස්වාස ක්‍රියාවලිය සිදු කරන හැම මොහොතකම ආස්වාස කරද්දී මහා ප්‍රාචීරයේ පහළට ඇදෙනවා වක්‍රතාව අඩු වෙනවා යාගේ ඒකම උරස් කුහරේ මේ කියන්නේ පාර්ශ්ව කූඩුව ඉහළට වෙලා උරස් කුහරේ පරිමාව වැඩි වෙනවා. උරස් කුහරේ පරිමාව වැඩි වෙන විට උරස් කුහරය තුළ පීඩනය බාහිර වායුගෝලයේ පීඩනයට වඩා අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය සිද්ධිය පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට වාතය ගමන් කිරීම. ආන්ගේ සිද්ධිය මෙතෙන්දිත් වෙනවා. බාහිර වායුගෝලයේ සිට මේ නාස් කුහරය හරහා ශ්වාසනාලික ඔස්සේ වාතය ඇවිල්ලා වෙනල් තුළට පිරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපි ප්‍රශ්වාස කරනවා. හුස්ම පිට කරනවා. හුස්ම පිට කරද්දී මොකද වෙන්නේ? හුස්ම පිට කරද්දී මහා ප්‍රාචීරය ඉහළට තල්ලු වෙලා එස වෙනවා. මහා ප්‍රාචීරය ඉහළට තල්ලු වෙලා වක්‍රතාව වැඩි වෙනවා. ඒකම පාර්ශ්ව කූඩුව පහත් වෙනවා. පහත් වෙලා ওই හේතු දෙකම නිසා අපේ උරස් කුහරය තුළ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනකොට මේක ඇතුලේ තියෙන වායු පීඩනය වැඩි වෙනවා. වායුගෝලයේ බාහිර වායු පීඩනයට වඩා. බාහිරට වඩා ඇතුලේ වැඩි නිසා මොකද වෙන්නේ? ඇතුලේ තියෙන වාතය ඉබේකම ශ්වාසනාලය ඔස්සේ පිට වෙලා යනවා. ඔන්නෝක අපි කියනවා වායු සංසරණ ක්‍රියාවලිය. ඕක තමයි වායු සංසරණ ක්‍රියාවලිය. හරි? එතකොට අපි ඒවා ලියලා තියාගන්න ඕනේ. දැන් මම ওই ටික මම පෙන්නන්නම්. ටියුට් තියෙන කට්ටියට ටියුට් එකේ ওই සිද්ධිය තියෙනවා. ඊළඟට ටියුට් නැති අයට නැති අය කවුරු හරි ඉන්නවනම් ඒ ටික ලියා ගන්න YouTube වීඩියෝ එකේ මම අවශ්‍ය සටහන දානවා. එතකොට කාට හරි ටියුට් එක නැති කෙනෙක් ඉන්නවනම් එයා කරන්න ඕනේ මොකද්ද? අනිවාර්යෙන් හෙට උදේට දාන YouTube වීඩියෝ එක බලලා සටහන සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් සටහන සම්පූර්ණ කිරීම කරගන්න ඕනේ. YouTube වීඩියෝ එක ඔස්සේ තමයි මම ඔයාලට සටහන ලබා දෙන්නේ. හරි. එහෙනම් ඔන්න දැන් වායු සංසරණ යාන්ත්‍රණය කියන ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාවලිය අවසන්. ඕකේ මම නොතේජ් එකක් තියෙනවා නම් ඉක්මනට හරිය විනාඩි 5ක් දෙන්න. හොඳයි කවුරුත් කතා බහක් නැත්තේ මං හිතන්නේ ප්‍රශ්න නැතුව ඇති. හරිද? එහෙනම් අපි ශ්වසන පද්ධතිය නම් කරමු. ශ්වසන පද්ධතිය අපි නම් කරමු. ශ්වසන පද්ධතිය අපි නම් කරන්න ඕනේ. ශ්වසන පද්ධතිය ඇඳලා නම් කරමු. නෑ නම් කරගන්න හොඳයි ශ්වසන පද්ධතියක් ඇඳලා නේද? මුකේ තියෙනවා ඉස්ස තියෙනවා හිතන අනේ මේ රූපාන්තරය තමයි පාගන්නේ. එල්ල තියෙනවා නාස් මාර්ගයේ තියෙනවා නාස් මාර්ගයේ පස්සේ මුඛ මාර්ගයේ තියෙනවා. ඔන්න බලන්න
අපේ ශ්වාසනාලය යන්නේ ඉදිරිපසින්. ශ්වාසනාලය අපිට මේ ඇල්ලුවොත් එහෙම මේ ඇල්ලුවොත් මේ තියෙන ශ්වාසනාලය. ශ්වාසනාලය ඉදිරිපසින් යන්නේ. ඊට පිටිපස්සෙන් තමයි අපේ අනසෝතය ආහාර මාර්ගයේ පිටන්නේ. මේ ඊට පිටිපස්ස තමයි ආහාර මාර්ගයේ පිටන්නේ. හරි. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ මේක දෙකකට බෙදෙනවා. දෙකට බෙදෙනවා. මෙතන තියෙනවා එක වෙනහැලක් වෙනහළු කණ්ඩිකාවක් මේ තවත් වෙනහළු කණ්ඩිකාවක් මේ විදිහට පවතිනවා. යටින් පිහිටනවා මහා ප්‍රාචීරය. යටින් පිහිටනවා මහා ප්‍රාචීරය. හරිද? මේ සයිඩ් එකෙන් මෙන්න මෙහෙම මේ ඔයාලගේ පොත්වලින් දැන් රූප කරනවානේ සයිඩ් එකෙන් බෝල වගේ જાතියක් තියෙනවා. මොනවාද මේ බෝල වගේ පේන්නේ? මේවා තමයි අර ඉලෑට කියලා කියේ පරසු කියලා කිව්වේ. ආන්නේ. පරසු කියලා කිව්වේ ඒක. එතකොට මේ පරසු මෙන්න මෙහෙම තියෙන්නේ. ඔයාලා ඇට සැකීම දැකලා තියෙන මේ විද්‍යාගාරවල තියෙන එන රූප තරංගම දැකලා තියෙන ඕනම තියෙන පරසු. මේක තමයි මෙහෙම අර කුංගඩ පේලිය මෙහෙම දිගට මෙහෙම පහළට තියෙනවා. මේකුල තමයි අර හිස් කබල ඕම් පීඩන්නේ. ඕම් තියෙන්නේ. මෙතන තමයි රුධිරය දැක අපතල අපති පහළට පීඩන්නේ ඔහමනේ. මේවා තමයි පරසු කූඩුව. එතකොට මේ ඉලෑට සෙට් එකම එහෙනම් මේ පරසු සෙට් එකම එකට එකතු වෙනවා මේ අස්තියකින්. මේ අතන හරි මැදෙන් ගත්තොත් එහෙම හරි මැද අස්තියකින් එකට එකතු වෙනවා. ඒකට කියන උරතලය කියලා. ඒ තමයි කියන උරතලය. උරතලේ නෙමෙයි හරි උරතලය. දැන් ඔන්න මේ මෙතන මේ මැද හරියෙන් තමයි ඒක තියෙන්නේ. හරි දැන් පොඩ්ඩක් අපි නම් කරමු. මේකට කියන්නේ මොකක්ද කියලා කියන්න බෑ. මේ මොකද්ද මේ කුටියේ? නාස් කුහරය. කතා කරන්න ඕනේ කාරණා දුව බෑ හරි. මේකට කියන්නේ නාස් කුහරය. ඊළඟට මේ ඉති යටින් තියෙන එක මුඛ කුහරය. ඒක මුඛ කුහරය. එතකොට මේ ආහාර මාර්ගයටයි ශ්වසන මාර්ගයට දෙකටම පොදු වෙන්නේ ග්‍රසනිකාව. ඊළඟ මේ ග්‍රසනිකාව ළඟම තියෙනවා මෙහෙම නිකන් පොඩි කෑල්ලක් මේ. මේකෙන් තමයි ශ්වසන මාර්ගය ශ්වාසනාලය. මුඛ කුහරය. මේ ශ්වසන මාර්ගය වහන්නේ මේකෙන්. අපිජීවිකාව. මේ ග්‍රසනිකාවට මොඩක් පහලින් මේ කොටස පොඩි ගැටයක් වගේ නිකන් වී අකුර කරොත් ඒ පොඩි කොටසක් තියෙනවා. ඒක මොකද්ද? ස්වරාලය. ඒක තමයි ස්වරාලය. හරි ඒකෙන් තමයි හල නිපද වෙන්නේ. ස්වරාලයේ ඇතුලේ ස්වර තන්ත්‍ර තියෙනවා. ප්‍රස්වාස වාතයට. ඒ කියන්නේ අපි වාතය පිට කරද්දී ප්‍රස්වාස වාතයට හැකියාව තියෙනවා මේ ස්වර තන්ත්‍ර කම්පණය කරන්න. ඒ කියන්නේ අපිට කතා කරන්න පුළුවන් ප්‍රස්වාස කරනකොට විතරයි. ප්‍රස්වාස කරන ගමන් විතරයි අපිට කතා කරන්න පුළුවන්. ආශ්වාස ක්‍රියාවලිය සිදු කරන අතර කතා කරන්න බෑ. නිකන් පොඩ්ඩක් try කරලා බලන්නකෝ. හුස්ම උඩර ගන්න ගමන් කතා කරන්න බෑ. වචන කියෙන්නේ නැහැ හරියට. ලස්සනට වචන කියන්න පුළුවන් වෙන්නේ ප්‍රස්වාස කරද්දී. ප්‍රස්වාස වාතයෙන් තමයි මේකේ තියෙන ස්වර තන්ත්‍ර කම්පණය වෙන්නේ. හරිද? ඊළඟට මෙන්න මේක මේ දිගටම යන නාලයක්. මේක කාටිලේජ් වලල වලින් හැදිලා තියෙන්නේ. ඒකට කියන්නේ මොකක් කියලාද? ශ්වාසනාලය. ආයක ශ්වාසනාලය. හරිද? ඒක ශ්වාසනාලය. ඊට පස්සේ ශ්වාසනාලය ශ්වාසනාලිකා දෙකකට බෙදෙනවා. ශ්වාසනාලිකා දෙකකට බෙදෙනවා. මේ ශ්වාසනාලිකා දෙකකට බෙදුනට පස්සේ මේක මේ ශ්වාසනාලිකා මේක ඇතුලේ ගහක මුල් ගියා වගේ මේ විදිහට
කුඩා නාල ගොඩකට අපි කියනවා අනුශාස නාලිකා ගොඩකට බෙදෙනවා මෙහෙම. ගහක මුල් ගියා වගේ අනුශාස නාලිකා ගොඩකට මෙයා බෙදෙනවා. ඕන අනුශාස නාලිකා ගොඩකට මෙයා බෙදෙනවා. ඒ අනුශාස නාලිකාවල කෙලවර තියෙනවා චූටි බැලුමක් වගේ එකක්. ඔය අනුශාස නාලිකාවක කෙලවර මේව ගත්තොත් එහෙම මේක ඇතුළේ නිකන් මෙහෙම බැලුමක් වගේ තියෙන නිකන් මිදි බොකුරක් වගේ හැඩයක බැලුමක් වගේ තියෙනවා. ඔකට කියනවා වාත කෝෂය. වාත කෝෂය එහෙම නැත්නම් තව නමක් කියනවා ගර්ථ. දැන් තව නමක් කියන ඔකට ගර්ථ. මේ අතම තියෙන්නේ මහා ප්‍රාචීරය. මේ වටේ තියෙන මේ කොටස් මොනවාද? ඒ අර කපලා පෙන්නපු පර්ශු කූඩුවේ තියෙන පර්ශු. මේ තියෙන පර්ශු කූඩුවේ මෙතන මේ තියෙන පර්ශු කූඩුවේ තියෙන පර්ශු කැපුම් පාරවල් තමයි පෙන්නලා තියෙන්නේ. හරිද? එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම ශ්වසන පද්ධතියක රූප ධර්මයක් ඇඳලා නම් කරන්න ඕනේ තනියෙන්. හරි? ශ්වසන පද්ධතියක රූප ධර්මයක් ඇඳලා නම් කිරීම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම තනියෙන්. හරි? මේ තියෙන ශ්වසන පද්ධතිය ඔය ශ්වසන පද්ධතිය අනිවාර්යෙන් ඔය විදිහේ රූප ධර්මයක් තනියෙන් ඇඳලා නම් කරන්න ඕනේ. ඒ නම් කරපු රූප ධර්මන ඔයාලගේ බිත්තියේ පේන්න ගහලා තියෙන්න ඕනේ. ඔය වගේ රූප ධර්ම කීපයක් ඔයාලා හදාගන්න. ඔයගේ රූප ධර්ම කීපයක් ඔයාලා එක්ක ඔයාලට පුළුවන් රූප ධර්ම කීපයක් එක රූප ධර්මයක් ඇඳලා ඒක ෆොටෝපි කරන්න. අඳින එක කරන්න ඕන අනිවාර්යෙන්. ඇඳීම කියන එක අනිවාර්යෙන් කළ යුතුයි. ඇඳලා පස්සේ ඒක ඔයාලා ෆොටෝපි කරන්න 3-4. ෆොටෝපි කරලා නම් කරන්නේ නැතුව ෆොටෝපි කරන්න. ඊට පස්සේ ඒක නම් කරන්න තනියෙන්. එක දවසක් තනියෙන් නම් කරන්න. ඊට පස්සේ ඉතුරු ෆොටෝකොපිස් ටික තියලා තියන්න. සතියකට පස්සේ ආයතරයක් නම් කරන්න. ආයෙ ටික තියලා තියන්න. ආයෙ සතියට පස්සේ තව එකක්. එහෙම සතියෙන් සතියට සති 3-4ක් තනියෙන් නම් කරන්න. කියපු දේ පැහැදිලිද? කරන්න ඕනේ මොකද්ද? ඉස්සෙල්ලාම ඔයාලා අඳින්න තනියෙන් ශ්වසන පද්ධතිය. හැබැයි නම් කරන්න එපා. ඒක ෆොටෝකොපි කරන්න. 4ක් ෆොටෝකොපි කරන්න. ඒක ඔක්කොම පිටපත් 5ක් එනවා. ඔයාලා ඇඳපු එකයි ෆොටෝකොපි කරපු එකයි 5යි. ඉස්සෙල්ලාම ගෙදර ගෙනල්ලා ඔයාලා ඇඳපු එක නම් කරන්න. නම් කරලා බිත්තිය අලවන්න පේන්න. ෆොටෝකොපි ටික තියලා තියන්න. සතියකට පස්සේ බිත්තියේ තියෙන එක බලන්න නැතුව තනියෙන් එකක් නම් කරන්න. හරි ඊට පස්සේ බලන්න බිත්තියේ තියෙන එකත් එක්ක හරිද කියලා. හරිනම් Tamanටම හිතෙන් ලකුණු දාගන්න පුළුවන් මට දැන් මතකයි කියලා. වැරදි නම් වැරදි අඩුපාඩු හදාගන්න. ආයෙ සතියකින් ඊළඟ එක නම් කරන්න. එතකොට අනිවාර්යෙන් වැරදි අඩුපාඩු හරි කියලා තියෙනවා. තව සතියකින් තුන්වෙනි එක නම් කරන්න. තව සතියකින් හතරවෙනි එක නම් කරා. ඔයාලට ඔක නම් කරන්න යන්නේ විනාඩියයි 2යි. හරිද? මුළු සතියෙම විනාඩියයි හෝ 2යි වෙන් කරන්න දෙන්න ඔය වැඩේ. මාසයක් යනකොට ඔසසන පද්ධතියේ සියලුම කොටස් ඔයාලට කඩපාඩම්. ඔන්න පාඩම් කරන ක්‍රමයේ කියලා දුන්නා. හරිද? අද අපි යන බලමු ශ්වසන පද්ධතියේ මූලික කොටස්. ශ්වසන පද්ධතියේ මූලික කොටස්. අපි ඊළඟ බලමු ශ්වසන පද්ධතියේ තියෙන මූලික කොටස් මොනවද කියලා. ශ්වසන පද්ධතියේ මූලික කොටස්. ශ්වසන පද්ධතියේ මූලික කොටස් වලින් පළවෙනි එක තමයි නාස් කුහරය. මූලික කොටස් එකක් තමයි නාස් කුහරය. හොඳයි. ඔයාලට එතකොට මේ මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය සම්බන්ධ සම්පූර්ණ සටහන මෙතන තියෙනවා. ඔයාලා YouTube වීඩියෝ එක අවශ්‍ය තැන් වල නතර කරන්න. නතර කරලා ඔයාලට ඕන විදිහට සටහන සම්පූර්ණ කරගන්න පුළුවන්. වායු සංසරණ යාන්ත්‍රණය සම්බන්ධව අපි 7 වසරේදී කරපු ප්‍රැක්ටිකල් එක කොටසක් තමයි මේ දාලා තියෙන්නේ. මෙතන සම්පූර්ණයෙන් තියෙනවා ඔය ප්‍රැක්ටිකල් එක කොහොමද සිදු වෙන්නේ කියන එක සම්පූර්ණයෙන් තියෙනවා උතන. එතකොට මේ ප්‍රැක්ටිකල් එකට අදාළව අපේ ශ්වසන පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තියෙනවා. දැන් ශ්වසන පද්ධතියේ කොටස් නම් කිරීම මම ඔයාලා අනිවාර්යෙන් තනියෙන් කොටස් නම් කරන්න පුරුදු වෙන්න ඕනේ. ශ්වසන පද්ධතියේ මූලික කොටස් ටික වෙනම තියෙනවා. ඊට පස්සේ එක් එක් කොටස මගින් සිදුවෙන කාර්ය වෙන වෙනම තියෙනවා. ඔයාලා මේක බලලා සටහන සම්පූර්ණ කරගන්න. ඊළඟ ග්‍රසනිකාව
ප්‍රසනිකාවට පස්සේ ස්වරාලය, ස්වරාලයේ කාර්යය. ඊළඟට තියෙනවා ශ්වාස නාලය හා ශ්වාස නාලිකා. අනුශ්වාස නාලිකා සහ ගර්ත. ඊළඟ ගර්ත තුල සිදුවන වායු හුවමාරුව විසරණය මගින් මේ වායු හුවමාරුව සිදු වෙන්නේ. ඒක තියෙනවා පැහැදිලිව ඇතුව. දැන් ගර්තයක් තුල සිදුවෙන වායු හුවමාරු වලට පේනලා තියෙනවා. ඊළඟට ශ්වසන පෘෂ්ඨය පිළිබඳව සටහන තියෙනවා. ඊළඟ මිනිසාගේ ශ්වසන පෘෂ්ඨයේ ඇති අනුවර්තන අපි ඉගෙන ගත්තා. ඒ ටික සටහන තියෙනවා. සෛලීය ශ්වසනය කියන්නේ මොකක්ද කියන එක තියෙනවා පැහැදිලිව. සෛලීය ශ්වසනයෙන් පස්සේ සවායු ශ්වසනය හා නිර්වායු ශ්වසනය. නිර්වායු ශ්වසනයට උදාහරණ ටික දීලා තියෙනවා. මධ්‍යසාර පැසීම, සත්ත්ව සෛල තුල සිදුවන නිර්වායු ශ්වසනය, ජීවවායු නිපදවීමට අදාළ නිර්වායු ශ්වසන ප්‍රතික්‍රියාව. ඊළඟ ශක්තිය නිපදවීම, ගබඩා කිරීම හා පරිවහනය ATP ADP බවට පත් වෙවි කොහොමද ශක්තිය නිදහස් කරන්නේ, ATP හැදෙලා කොහොමද පරිවහනය වෙන්නේ කියන එක තියෙනවා. ඊළඟ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සෙම්ප්‍රදිශාව, නියුමෝනියාව, ඇදුම, බ්‍රොන්කයිටිස්, ක්ෂය රෝගය, දුම්පාන නිසා ඇතිවන රෝගාබාධ, සිලිකෝසිස්, ඇස්බෙස්ටෝසිස්, ඊළඟට ගලපටලය එහෙම නැත්නම් ඩිප්තීරියා. සෙම්ප්‍රදිශාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි ඇතිවම දක්වලා තියෙනවා. වෛරස් රෝගයක්. නියුමෝනියා රෝගයේ ලක්ෂණ, රෝග ලක්ෂණ සහ රෝග හඳුන ගන්න ආකාරය තියෙනවා. ඊළඟට ඇදුම ඇති වෙන්නේ කොහොමද කියන එක මේක විස්තර කරලා තියෙනවා. ඊළඟ බ්‍රොන්කයිටිස් ඇති වෙන්නේ කොහොමද? ඒක විස්තර ඇතුව සඳහන් වෙනවා. ක්ෂය රෝගය ඇති වෙන්නේ කොහොමද? විස්තර ඇතුව සඳහන් වෙනවා. ඊළඟ ක්ෂය රෝගය ඇති වෙන්න කලින් දකින්න ලැබෙන රෝග ලක්ෂණ ඒක විස්තර ඇතුවම මෙතන සඳහන් කරලා තියෙනවා. මේක ලියා ගන්න ඕන ඔයාලා. ඊළඟ ප්‍රතිශක්තිකරණ එන්නත් හා ප්‍රතිජීවක නිරෝධය නොකඩවා ලබා ගැනීමෙන් මේක සනීප කරන්න පුළුවන් කියන එක තියෙනවා. ඊළඟ දුම්පානය මගින් ඇතිවෙන ශ්වසන පද්ධතියට ඇතිවෙන හානි සම්පූර්ණ විස්තරයක් ඔයාලට දීලා තියෙනවා. සිලිකෝසිස් කියන්නේ ඔය ගල් කුඩු වගේ දේවල් නිසා ඇතිවන රෝගයක්. ඒ ගැන විස්තර ටික තියෙනවා. ඇස්බෙස්ටෝසිස් කියන්නේ ඇස්බෙස්ටෝස් කෙඳි නිසා ඇතිවන රෝගාබාධයක්. ඒකේ විස්තර ටික දීලා තියෙනවා ඔයාලට. ඊළඟට ගලපටලයේ හෙවත් ඩිප්තීරියාව ඒක කොහොමද වෙන්නේ කියලා දීලා තියෙනවා. අද පන්තියේ කරපුවාට වඩා වැඩි සටහන් ප්‍රමාණයක් මම ඔයාලට පෙන්වුවා මේ වෙලාවේදී. ශ්වසන පද්ධතියේ මූලික කොටස් ටික කියන්නේ යන්නේ. පළවෙනි එක නාස් කුහරය. හරි. නාස් කුහරයට පස්සේ ඊළඟට එනවා ග්‍රසනිකාව දෙවෙනි එක. ග්‍රසනිකාව. ග්‍රසනිකාවට පස්සේ ඊළඟට එනවා ස්වරාලය. ස්වරාලය. ස්වරාලයට පස්සේ ඊළඟට එනවා ශ්වාසනාලය. අන්න ඊට පස්සේ එනවා ශ්වාසනාලය. ශ්වාසනාලයට පස්සේ ඊළඟට එනවා ශ්වාසනාලිකා. ශ්වාසනාලිකා එනවා. ශ්වාසනාලිකාවට පස්සේ එනවා අනුශ්වාසනාලිකා. අනුශාසනාලිකාවෙන් අවසානය එනවා කෙලවර ගර්ත. අවසානය එනවා ගර්ත. අවසානයේ ගර්ත. ඔන්න බලන්න කොටස් ටික. අපි මේ ටික හරියට දැනගෙන ඉන්න ඕනේ. මේවයින් කියන කාර්යයන් ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. නාස් කුහරය. නාස් කුහරයෙන් කරන්නේ මොකද්ද? නාස් කුහරය තමයි අපි ආස්වාද ක්‍රියාවලියේදී ඉස්සෙල්ලාම වාතය, බාහිර වාතය ඉස්සෙල්ලාම ඇතුළු වෙන නාස් කුහරය. දැන් බලන්න බාහිර වාතය කියන වායු මිශ්‍රණයක්
ඒ වායු මිශ්‍රණයේ තියෙන වායු මිශ්‍රණයෙන් ඔක්සිජන් විතරක් වෙන් කර ගැනීම තමයි මේ ගර්ත වලින් කරන්නේ. ගර්ත. හැබැයි බාහිර වායු ගෝලයේ තියෙන වායු මිශ්‍රණය අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්, දූවිලි තියෙන්න පුළුවන්. නේ විවිධාකාර අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම ෆිල්ටර් කරනවා. ඒ කියන්නේ පෙරීමකට ලක් කිරීම. මේ නාස් කුහරය තුල තමයි සිදු වෙන්නේ. නාස් කුහරය තුල සිදු වෙනවා නාස් කුහරය තුල තියෙනවා පක්ෂම කියන්නේ කෙඳි. පක්ෂම තියෙනවා කෙඳි. ඒ කියන්නේ අපිට ඒක එළියට පේන්නේ නැහැ. සමහරගේ නාහය අර රෝම තියෙනවනේ ඒව නෙමෙයි මේ හරිද? ඒව නෙමෙයි පක්ෂම කියන්නේ. නාස් මාර්ගය ඇතුලේ සියුම් කෙඳි ගොඩාක් තියෙනවා. කෙඳි රාශිය. හරිද? මේ පක්ෂම මේ පක්ෂම වලින් කරන කාර්යය තමයි මොකද්ද? දූවිලි අංශු වෙනවනම්, චූටි මැස්සෝ වගේ තත්තු වෙනවනම් ඒකට ඔක්කොම මේකෙන් හැදෙනවා. රැඳෙනවා විතරක් නෙමෙයි හචෝංගර කියුතුන් යන්නේ. අනේ එකක් සිද්ධ කරනවා. මේ කියන්නේ නාස් මාර්ගයේ බිත්ති ක්‍රමවත් රටාවකට ආපස්සට චලනය කරනවා. ඒ චලනය වීමත් එක්ක කිවිසීම කියන සිද්ධිය සිද්ධ වෙනවා. ඒකට හචින්ගාල කිවිසුමක් යනකොට අර රැඳිච්ච ද්‍රව්‍ය එළියට එනවා. එක්ක උගුරට ගියොත් ගල් කැස්සක් එනවා. කැස්සත් එක්ක එළියට එනවා. හරිද? එතකොට ඔන්න බලන්න එතකොට නාස් මාර්ගයෙන් සිදුවෙන එකක් තමයි බාහිර තියෙන දූවිලි රොඩු වගේ දේවල් ශ්වසනාවට ඇතුළු වීම වළක්වනවා. ඒකම මේ නාස් මාර්ගය තෙතයි. නාස් මාර්ගයේ පෘෂ්ඨය හැදිලා තියෙන ශ්ලේෂ්මල වලින්. නාස් මාර්ගයේ පෘෂ්ඨයේ ශ්ලේෂ්මල වලින් තෙත් වෙලා. හෙම්බිරිස්සාව හැදෙනකොට ඔය ශ්ලේෂ්මලයේ ගොඩාක් ස්‍රාවය වෙනවා. එතකොට තමයි වැක්කිරෙන්නේ වතුර වගේ. ආයෙත් දැන් තේරෙනවා ශ්ලේෂ්මල කියන්නේ මොනවද කියලා? හෙම්බිරිස්සාව හැදෙනවා වැඩිපුර වැක්කිරෙන්නේ ශ්ලේෂ්මල. ඒක දැන් සාමාන්‍ය වෙලාවට දැන් හෙම්බිරිස්සාව නැති වෙලාවට නාස් මාර්ගය තියෙනවා. හරිද? එතකොට ඒක ඇතුළේ තෙත්ව තියෙන්නේ. ඇඟිල්ල ගහලා බැලුවට එහෙම දැනෙන්නේ නැහැ ඇතුළේ තියෙන්නේ. හරි නාස් මාර්ගය තුළ තෙත්ව පවතිනවා ඒ ශ්ලේෂ්මල වලින්. ඒකෙන් මොකද කරන්නේ? ඒකිනුත් කරන්නේ වාතයේ තියෙන දූවිලි වගේ දේවල් ඒක ඇලිලා නැතිනවා. ඒක ඇලිලා නැතිනවා. දැන් හොඳ උදාහරණයක් තමයි මේකට දාලා බලන්න. ඔයාලා මේ දූවිලි තියෙන තැනක වැඩ කරා. හිතන්නකෝ ඉස්කෝලේ පිට්ටනියේ දූවිලි නාගෙන සෙල්ලම් කරනවා. හවුස් පීට් දවසක් හිතන්නකෝ. දූවිලි නාගෙන හොඳට සෙල්ලම් කරලා ගෙදර ගිහිල්ලා නානවා. ගෙදර ගිහිල්ලා නාලා හරිද? නාල ඉවර වෙලා අර මොකක් හරි රෙදි කෑල්ලක් අරගෙන එතන හොදන් තියෙන රෙද්දක් හරි කවන්නේ අරගෙන මෙහෙම රෙදි කෑල්ල ඇඟිල්ලට දාලා නාහය ඇතුලේ මෙහෙම රවුමක් කරකවල ගත්තොත් එළියට ගත්තොත් ඔක කරලා දියුම් කරනවා. තනිකර මඩ තට්ටුවක් එනවා ඒ රෙදි කෑල්ලට. ඒ රෙදි කෑල්ල තනිකර මඩ තට්ටුවක් එනවා. ඒ කොහින්ද මේ මඩ? ඒ සියල්ලම අපේ නාස් කුහරය තුළ මේ මුල් කොටසේ රැඳිච්ච දූවිලි. ඒ කියන්නේ මේ නාස් කුහරයේ නාස් ඉවරේ නාස් කුටියේ මුල් කොටසේ තියෙන ශ්ලේෂ්මල මගින් අලවගත්ත දූවිලි ටිකේ. ඒ දූවිලි ටික පෙනහල වලට යන්න දීලා නැහැ. එයාව නතර කරගෙන. අන්න. එහෙනම් නාස් කුහරය මගින් කරන දෙයක් තමයි මොකද්ද? නාස් කුහරයේ තියෙන ශ්ලේෂ්මල මගින් දූවිලි වර්ග රඳව ගන්නවා. ඊළඟ නාස් කුහරයේ අපර කොටස ඒ කියන්නේ පස්සේ ටිකක් ඇතුළට ගියාම ඒක තියෙන පක්ෂම තියෙනවා. ඒ පක්ෂම මගින් ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වුණා නම් අර කිවිසීම වගේ දේවල් ඇති කරලා ඒව එළියට දාලු කරනවා සහ ඒව රඳවා ගැනීම සිදු කරනවා. හරිද? ඊළඟට තව දෙයක් කරනවා නාස් කුටීරය. මොකද්ද? නාස් කුටීරය තුලදී සිදු වෙනවා ආස්වාස වාතයට චේතනණය වෙනවා. ඒ කියන්නේ ආස්වාස කරන වාතය වියලි ස්වභාවයේ තිබ්බොත් ඒක පෙනහළු තුළ දෙන ගර්ත වලට හොඳ නැහැ. එතන මොකද වෙන්නේ? ගර්ත වල දෙන ජලය අනවශ්‍ය විදිහට වාෂ්ප වෙලා ගර්ත වියලෙන්න පුළුවන්. ගර්ත වියලුනොත් එහෙම ශ්වසන ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. වායු කුමාර ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. එතකොට ඒක හානියක්. ඒ නිසා ආස්වාද වාතය පෙනහළු වලට අවශ්‍ය පරිදි තෙත් ස්වභාවයකට පත් කරනවා. ජල වාෂ්ප එකතු කරනවා. ඊළඟට ආස්වාද වාතය ගොඩක් රස්නේ නම් බාහිරින් එන වාතය ගොඩක් රස්නේ නම් මෙයා පුළුවන් තරම් රස්නේ අඩු කරනවා. බාහිරින් එන වාතය ගොඩක් සීතලයි නම් ශරීර උෂ්ණත්වය දක්වා වැඩි කරනවා. අනේන ආස්වාද වාතය ශරීර උෂ්ණත්වය දක්වා පාලනය කිරීම. ඒක කරන්නේ මේ නාස් කුහරය තුලින්, නාස් කුටීරය තුලින්. හරිද? ඊළඟට ආස්වාද වාතයෙන් තියෙන අපද්‍රව්‍ය ටික ඉවත් කිරීම. ඕනෑ කාරණා තුන සිදු කරනවා. ඔන්න ප්‍රධාන දේ මතක තියාගන්න. ආස්වාද වාතයේ තෙත් කිරීම,
ඊළඟට ආස්වාස වාතයේ ශරීර උෂ්ණත්වයට දක්වා මේ පත් කිරීම ඊළඟට ආස්වාස වාතයේ දින අපද්‍රව්‍ය ඉවත් කිරීම. ඕම මේ කාරණා ටික කරනවා කවුද කරන්නේ? ඔය කරුණු ටික කරන්නේ කවුද? නාස්කුහරේ. නාස්කුහරේ. ඔය කාරණා ටික කරන්නේ නාස්කුහරේ. හරි අපි මේ ටික ලියා ගමු. මාතෘකාව කලින් මේ ටික ලියා ගන්න නැති ශ්වසන පද්ධතියේ මූලික කොටස් මේ හත ලියා ගන්න ඕන දැන්. නාස්කුහරය, ගසනිකාව, ස්වරාලය, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශාසනාලිකා එන්න දර්ථ. ඊට පස්සේ එකින් එක බලමු නාස් කුටීරය. දැන් නාස් කුටීරයේ ඉස්ස ටික ලියා ගමු. හරි එතකොට දැන් මොන අපි දන්නවා නාස් කුටීරය තුළ සිදුවෙන ක්‍රියාවලිය හරි. අපි මේ දෙවිඳ බලමු ගසනිකාව. ගසනිකාව කියන්නේ ශ්වසන මාර්ගයටයි ආහාර මාර්ගයටයි පොදු කුටීරය. හරි. ශ්වසන මාර්ගයටයි ආහාර මාර්ගයටයි පොදු කුටීරය තමයි ගසනිකාව කියලා කියන්නේ. ශ්වසන මාර්ගයට ආහාර මාර්ගයට පොදු කුටීරය තමයි ගසනිකාව. එතකොට මේ ගසනිකාවේ කිව්වා මතකද අපි ජීවිකාව මේක ආහාර මාර්ගයේදී ආහාර ජීවන පද්ධතියේදී අපි කතා කරා. අපි ජීවිකාව. එතකොට අපි මොන හරි ආහාරයක් ගන්නකොට ශ්වසන මාර්ගයට ඇතුළු වුණොත් එහෙම ඒක ලොකු හානියක්. සමහර විට ශ්වසන මාර්ගය තුළ ආහාර කැබැල්ලක් හිර වුණොත් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ආන් එක වළක්වනවා අපි ජීවිකාව මගින්. අපි ජීවිකාව මගින් ශ්වසන මාර්ගය වහනවා. විවිධ ආහාර පාන වර්ග අපි ගන්නකොට ඒවා ඇතුළේම වළක්වනවා. ඊළඟට තියෙන්නේ ස්වරාලය. ස්වරාලය කියන එක ගසනිකාවට පොඩ්ඩක් පහළින් පිටන්න. ස්වරාලය කියන එක ගසනිකාවට පොඩ්ඩක් පහළින්. ඒ කියන්නේ අපේ ගසනිකාව මෙන්න මේ වගේ හරිය තියෙන උඩ. දැන් මගේ ස්වරාලය මෙතන පේන තියෙනවා. මේ ගැටයක් වගේ පේන තියෙන ස්වරාලය. මෙතන. දැන් මම කතා කරද්දී මෙතන රද කරොත් එහෙම කතා කරගන්න බැරි වෙලා යනවා. පේනවද? හරිද? ඒ ස්වරාලයෙන් තමයි ශබ්ද එන්නේ. එතකොට ස්වරාලය පිටන්නේ ගසනිකාවට මදක් පහළින්. ඕකේ ස්වර තන්ත්‍ර කියන එක පිළිගන්න. ස්වර තන්ත්‍ර. ස්වර තන්ත්‍ර වලින් කියන්නේ මොකද්ද? ප්‍රශ්වාස වාතය මගින් ස්වර තන්ත්‍ර කම්පණය වෙනවා. ප්‍රශ්වාස වාතය මගින් ස්වර තන්ත්‍ර කම්පණය වෙනවා. කම්පණය වීම නිසා හඬ ඇති වෙනවා. ඒ පිටින හඬ අපේ මුඛ කුහරය, දත්, දිව, මෙන්න මේ නාසය මේ සියල්ලම එකතු වෙලා වචන බවට පත් කිරීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඊළඟට අපි බලමු ශ්වාස නාලය හා ශ්වාස නාලිකා. ශ්වාස නාලය හා ශ්වාස නාලයයි ශ්වාස නාලිකයි කියන දෙකම එකට බලමු. අපේ ස්වරාලයට පහළින් මෙහෙම පහළට යනවා ශ්වාස නාලය. මේ ඒක හැදලා තියෙන්නේ කාටිලේජ වලලු වලකින්. ඊළඟ ශ්වාස නාලිකාව දෙකකට බෙදෙනවා. ඒකත් කාටිලේජ වලලු. මොනවද මේ කාටිලේජ කියන්නේ? අර වල කුකුල් මස් කනකොට ඒකේ තියෙන අර ඇටකටුත් එක්ක හපල කනකොට රබර් වයි කියලා චරස් 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 ගාලා කන්න පුළුවන් කැලලක් තියෙනවා. ඔයාලට මේ කන හැදිලා තියෙන්නේ කාටිලේජ්. ඒ කියන්නේ මේකත් ඕන අර චරස් 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 ගාලා හපන්න. ඈ ආන් ඒවා තමයි කාටිලේජ්. ඒ කාටිලේජ් වලින් හැදිච්ච වලලු වලින් හැදිච්ච බටයක්. ඇයි මේ කාටිලේජ් වලින් හැදිලා තියෙන්නේ? කාටිලේජ් මේ වලලු වලින් හැදිලා තියෙන්න හේතුවක් තියෙනවා. අර ඔයාලා දන්නවා වයරින් කරනකොට දානවා නේද නිකන් බඩවැලක් වගේ පොඩි කෑල්ලක්. මම පෙන්නන්න මල්ලන් තිබ්බද කොහෙද? මේක දැකලා තියලා. වයරින් කරනකොට දානවා මෙන්න මේ වගේ බට. දැකලා තියෙනවද? මෙන්න මේ බටේ වගේ තමයි අපේ ශ්වාසනාලය. මේ අපේ ශ්වාසනාලය සහ ශ්වාසනාලිකා කියන දෙක මේ බටේ වගේ. මෙන්න මේ බටේ හදලා තියෙන දි බලන්නකො මේ බටේ හැදිලා තියෙන්නේ නිකන් මේ දාර වගේ කොටස් වලින් මේ පේනවා. එහෙම හැදිලා තියෙන එකේ වාසිය තමයි මේ බලන්නකො මේ බටේ නිකන් සාමාන්‍ය PVC නලයක්. අපිට මෙහෙම නමන්න බෑ නෙමෙයි. මෙහෙම අනිත් පැත්තට එහෙම නමන්න බෑ. මෙයා මෙහෙම නමන්න පුළුවන්. මේ නැමුණ කියලා බටේට හානියක් නැහැ. නැමුණ කියලා ඇතුලේ සිදුරට හානියක් නැහැ. අපි සාමාන්‍ය තේලෙන් බටයක් මෙහෙම නැමුවා නම්
සාමාන්‍ය ටැප් ලයින් එකේ න අර වතුර ගන්න හෝස් එක තියෙන්නේ. වතුර ගන්න හෝස් එක මෙහෙම නැමුවනම් ටුක් ගාලා දෙකට නැවෙනවා. එතනින් ඉහට වතුර යන්නේ නැහැ. හැබැයි මේක එහෙම නැහැ. මේක අපි මෙහෙම ඕන පැත්තට මෙහෙම නමන්න පුළුවන්. එහෙම දෙකට නැමෙන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි අපේ බෙල්ල. අපි ඔළුව බෙල්ල මෙහෙම පහත් කරනවා. බෙල්ල මෙහාට මෙහාට මෙහෙම හරවනවා. නිදාගෙන ඉඳි මෙහෙම බෙල්ල එහාට මෙහාට හැදලා තියෙනවා. දන්නේත් නැහැ. හරිද? එතකොට අපි මොකක් හරි එක ඉරියව්වකදී හදිස්සිය හරි මේ ස්වරාලය තුක් ගාලා දෙකට මැද්දෙන් නැමුණොත් මොකද වෙන්නේ? හුස්ම ගන්න බෑ. හුස්ම හිරේලා මරණයටපත් වෙනවා. ආන් ඒක වළක්වන්න. ආන් ඒක වළක්වන්න තමයි මෙන්න මේ විදිහට කාටිලේජ් වලලු මේ දෙන්නේ මේක මේ වගේමයි. මේක විදිහමයි අපේ ස්වරාලයේ විදිහමයි මේ බටේ. එහෙනම් මේ බටේ විදිහමයි ස්වරාලය. හරිද? ආන් ඒ නිසා තමයි කාටිලේජ් වලලු ගොඩකින් අපේ ස්වරාලය හැදිලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. හරි? ස්වරාලය ඊළඟට ශාසනාලිකා කාටිලේජ් වලලු වලින් මුදු වලින් හැදිච්ච නාලාකාර ව්‍යුහයක්. ඊළඟට අනුශාසනාලිකා සහ ගර්ත. අනුශාසනාලිකා සහ ගර්ත කියන එක දෙකම බලමු අපි. අනුශාසනාලිකා කියන්නේ මේ ශාසනාලිකා නැවත මෙහෙම ආයි බෙදෙනවා කොටස් වලට. ඒවට අනුශාසනාලිකා. ඒවා නැවත මෙහෙම අතු අතු වලට බෙදෙනවා. මේක වෙන්නේ පෙනහළු තුලදී. එළියේදී නෙමෙයි. මේ ශාසනාලිකා අනුශාසනාලිකා වලට බෙදෙන්නේ පෙනහළු තුලදී අපේ. පෙනහළු තුලදී අනුශාසනාලිකා වලට බෙදුනට පස්සේ හරිද? අනුශාසනාලිකා වලට බෙදුනට පස්සේ එයාගේ කෙලවර මේ චූටි වාත කෝෂයක් ඇති වෙනවා. බලමු අපි එහෙම එකක්. හොඳයි. මේ පේන්නේ අපේ ශ්වසන පද්ධතියේ කොටස්. ඔයාලට පේනවා මෙන්න මේ ටික මෙන්න මේක මම මේ රතු පාටින් අඳින කොටස මේක තමයි ශ්වාසනාලය. ඒ ශ්වාසනාලය නැවත ශ්වාසනාලිකා වලට බෙදෙනවා මෙන්න මේ වගේ. ශ්වාසනාලිකා දෙකයි. ඔය දෙකම බාහිරින් තමයි බලා ගන්න තියෙන්නේ අපිට. ඒ රතු පාටින් මම පාට කරලා පෙන්නන්නේ ඒ කොටස. එතකොට ඔයාලට පේනවා ඒක ඔක්කොම නිකන් නිල් පාට සුදු පාට නිකන් වලලු වගේ තියෙන්නේ. ඒවා තමයි කාටිලේජ්. කාටිලේජ් වලලු. ඊළඟට ඔයාලට පේනවා දැන් හොඳට පෙනෙයි මේ ශ්වාසනාලිකාව මේ පැත්තේ මේ ශ්වාසනාලිකාව මේ ශ්වාසනාලිකාව මේක ඇතුළේ නිකන් ගහක මුල් ගියා වගේ මේ පේන්නේ අනුශාසනාලිකාවට බෙදිලා අනුශාසනාලිකා ගොඩකට මෙයා බෙදිලා තියෙන්නේ මේ අනුශාසනාලිකාවක කෙලවර ගත්තොත් මේ අනුශාසනාලිකාවක කෙලවර ඔයාලට මේ කොටුවක් ගහලා පෙන්නලා තියෙන්නේ මේ තියෙන අනුශාසනාලිකාවක් ඒ අනුශාසනාලිකාවේ කෙලවර අපි බලමු ඔය තියෙන ඔන්න ඔයාලගේ තියෙන අනුශාසනාලිකා කෙලවර කොහොමද පීටන්නේ කියලා බලමු අපි right මේ තියෙන්නේ අනුශාසනාලිකාවේ කෙලවර. ඒ අනුශාසනාලිකාවේ කෙලවර ඔයාලට පේනවා බලන්න නිකන් බැලුමක් වගේ පිම්බිච්ච පොකුරක් තියෙන්නේ. මේක තමයි අපි කියන්නේ වාත කෝෂ එහෙම නැත්නම් ගර්ත කියලා කියන්නේ වම් ඔය ටික. ඔය ටිකට කියන අපි වාත කෝෂ එහෙම නැත්නම් ගර්ත කියලා. මේ වාත කෝෂය විතර එකක් ඔයාලට මම පෙන්නන්නම්.
මේ දෙන පුතාලේ වාත කෝෂය. අර ඔයාලා දැකපු වාත කෝෂය තමයි ඔය තියෙන්නේ. බලන්න එතකොට මේ රතු පාට නිල් පාටට පෙන්වන්නේ රතු පාටින් පෙන්වන්නේ ධමනි, නිල් පාටින් පෙන්වන්නේ ශිරා. බලන්නේ වාත කෝෂයේ වටේ සම්පූර්ණයෙන් ධමනි ශිරා කේශනාලිකා ගොඩාක් එකට එතිලා තමයි තියෙන්නේ. අපි වාත කෝෂයක් හරහාට කපලා බැලුවොත් මෙන්න මේ වගේ පේනවා අපිට. ඔය තියෙන වාත කෝෂයකට කැපුවම ඇතුලේ හිස් කුහර ගොඩක් තියෙන්නේ. හැබැයි වටේ සම්පූර්ණයෙන් නූල් ජාලයක් වගේ රුධිර කේශනාලිකා පිරීලා තියෙනවා මේකේ. මේවා අන්වීක්ෂීයයි. සාමාන්‍ය පීවැසින් අපිට බලා ගන්න පුළුවන් තරම් ලොකු ඒවා නෙමෙයි. මේවා අපිට අන්වීක්ෂයෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගේ වාත කෝෂ මිලියන ගාණක් එක පෙනහල්ලක පවතිනවා. ඔය නියුමෝනියා වගේ රෝග හැදුනම ඔය වාත කෝෂ තමයි නරක් වෙලා විනාශ වෙවි යන්නේ. දැන් COVID-19 වලදී අසාධ්‍ය වෙනකොට ඔය වාත කෝෂ තමයි සම්පූර්ණයෙන්ම කුණු වෙවි විනාශ වෙවි යන්නේ. ඒතර තමයි හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්නේ. ඇයි? වාතයේ හුවමාරු කරන්න ක්‍රමයක් නැතිලා යනවනේ. හොඳයි. ඒ දැකපු ඒවා තුලින් ඔයාලට පැහැදිලි වෙන්න ඇති ශාසනාල, ශාසනාලිකා, අනුශාසනාලිකා සහ ගර්ත කියන්නේ මොනවද කියලා. අපි දැන් බලමු ගර්තයක් තුළ වායු හුවමාරුව කොහොමද සිදු වෙන්නේ කියලා. ගර්තයක් තුළ වායු හුවමාරුව සිදු වෙන ආකාරය බලමු. මට ඔයාලට කියන්නේ විතරණය කියන්නේ මොකද්ද? කවුරු හරි කියන්න බලන්න විතරණය කියන්නේ මොකද්ද? කවුරු හරි මට ඉක්මනට කියන්න විතරණය කියන්නේ මොකක්ද? දැන් 11 ළමයි තව මාස කිහිපකින් විභාග ලියන්න ඉන්නේ. විතරණය කියන්නේ මොකද්ද? අංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානයේ සිට අංශු සාන්ද්‍රණයේ අඩු ස්ථානයට අංශු ගමන් කිරීම. හොඳයි. අනුපමාද කිව්වේ? ඔව්. හරි. විතරණය කියන්නේ අංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානයක සිට අංශු සාන්ද්‍රණයේ අඩු ස්ථාන දක්වා අංශු ගමන් කිරීම. ද්‍රව්‍ය අංශු ගමන් කිරීම. කිසියම් ස්ථානයක අංශු සාන්ද්‍රණය වැඩි නම් ඒ වැඩි තැන ඉඳන් අංශු සාන්ද්‍රණය අඩු ස්ථානය දක්වා අංශු ඔටෝමැටිකලි ඉබේට ගමන් කරනවා. ඔකට අපි කියනවා විතරණය කියලා. හරිද? එහෙනම් දැන් බලමු විතරණය මොනවද දැන් මේ කතා කරේ? විතරණය කතා කරන්න හේතුවක් තියෙනවා. මම මේ අඳිනවා ගාර්ථයක්. මේ වාත කෝෂයක් මේ ඇඳි මං හරි. මේ වාත කෝෂයක් මං ඇඳේ. මෙතන මේ කාට තියෙන මේ සිදුර. එතකොට අපි හුස්මක් ගන්නකොට අපි හුස්මක් ගන්නවා. ගාලා ගන්නවා හුස්මක්. එන්නේ වායුගෝලයේ තියෙන වාතය. වායුගෝලයේ තියෙන වාතය එන්නේ. වායුගෝලයේ තියෙන වාතයේ ඔක්සිජන් තියෙනවා O2 තියෙනවා 121ක්. කාබන් ඩයොක්සයිඩ් තියෙනවා 0.03ක්. ඔය සාමාන්‍ය වායුගෝලීය වාතයේ පවතින වායු ප්‍රතිශතය. එතකොට පෙනහළු තුලට වාතය ඇතුළු වුණාම වායුගෝලයේ තියෙන වායු ප්‍රතිශතයම තමයි පෙනහළු තුල තියෙන්නේ. පෙනහළු තුලට කියන ගර්තයක් තුලට වාතය ඇතුළු වුණාම ගර්තයේ වාතයෙන් පිරිච්ච ගමන් ඒ වාතය තුල 121ක් ඔක්සිජන්. 0.03ක් කාබන් ඩයොක්සයිඩ්. දැන් මේ ගර්තයේ වටා පිහිටනවාද කේශනාලිකා. අපි දැක්කා ඉතින්ලා. ගර්තයේ වටා කේශනාලිකා පිහිටනවා. මේ හැම ගර්තයක් වටාම කේශනාලිකා ගොඩාක් පිහිටනවා. කේශනාලිකා ගොඩක් මම එක කේශනාලිකාවක් යන්නම්. දැන් මේකෙන් රුධිරය ඇතුළු වෙනවා. දැන් පෙනහළු වලට රුධිරය සැපෙනවා. දැන් අපි ඉගෙන ගත්තා මේක රුධිර සංසරණ පද්ධතිය ඉගෙන ගත්තානේ. මට කියන්නකෝ පෙනහළු වලට මේ රුධිරය එනවා. දැන් මේ ගර්තය ළඟ ඉන්න රුධිරය ඔක්සිජන් තියෙනවද නැද්ද? මේ ගර්තය හමු වෙන්නේ න රුධිර කේශනාලිකාව තුල තියෙන රුධිරේ ඔක්සිජන් අඩංගුද ඔක්සිජන් අඩුයිද? නෑ. ගාර්ථයක් දක්වා එන්නේ මොනව ගන්නද මෙයාලා? මෙයාලා මේ ගාර්ථ දක්වා එන්නේ රුධිරේ කේශනාලිකා මගින් ගාර්ථ දක්වා එන්නේ මොනව ලබා ගැනීමේ පරමාර්ථයෙන්ද? ඔක්සිජන් ලබා ගන්න. මෙයා එන ඔක්සිජන් ලබා ගන්න.
මේ අයින ඔක්සිජන්. දැන් මේකේ තියෙන්නේ ඔක්සිජනීය හෘද රුධිරය. හරි ඔක්සිජනීය හෘද රුධිරය තමයි මෙයාගේ පවතින්නේ. එතකොට මේ මෙයාගේ එන්නේ මෙන්න මේ විදිහට මේ රතු රුධිරාණු එනවා නිකන් නිල් පාටයි වගේ. ඔක්සිජන් නැතුව එන්නේ. ඔක්සිජන් නැතුව එන්නේ මෙයා. හරි ඔක්සිජන් නැතුව එන්නේ. එතකොට මේ රුධිරේ මෙහෙම කාබන් ඩයොක්සයිඩ් කාබනික අයන විදිහට කාබන් ඩයොක්සයිඩ් තුත් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් උත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන ඔක්සිජන් O2 ගර්භය තුල ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා රුධිරය තුල ඔක්සිජන් සාන්ද්‍රණය ගොඩාක් අඩු. ගර්භය තුල 21ක් ඔක්සිජන් තියෙනවා. රුධිරය තුල 1%ක්වත් ඔක්සිජන් නැතරම්. එතකොට දැන් මෙතනදී මොකද වෙන්නේ? මෙතෙන්දී මේ ඔක්සිජන් ටික මේ ගර්භය තුලට විතරණය වෙන ඉබේටම. මෙන්න මේ ඔක්සිජන් තියාගෙන මේ ගර්භයෙන් මේ රුධිර කේශනාලිකා තුලට ගමන් කරනවා. මෙන්න මේකේ තියෙන ඔක්සිජන් තියාගෙන මේ රුධිර කේශනාලිකා තුලට ඉබේට ගමන් කරනවා විතරණය මගින්. ඇයි? ගර්භය තුල ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි. රුධිර කේශනාලිකාව තුල ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. සාන්ද්‍රණය වැඩි තැන සිට සාන්ද්‍රණය අඩු තැන දක්වා ඔක්සිජන් ඉබේටම විතරණය වෙනවා. ඔය අතර තව දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ? මේකේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. මේ කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් මේක ඇතුලේ තියෙන වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 0.03 තියෙන්නේ. ඇයි වායු ගෝලයේ තියෙන වාතය නැතිලා ආවේ? මේක රුධිර කේශනාලිකාව ගත්තොත් 40 50ක් විතර වගේ මහා ලොකු ප්‍රතිශතයක් කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු තැන දක්වා මේ කාබන් ඩයොක්සයිඩ් ඉබේට ගමන් කරා විතරණය මගින්. ඕනනම් දැන් මොකද වෙන්නේ? මෙහාට කාබන් ඩයොක්සයිඩ් ටික ඉවරයි. කාබන් ඩයොක්සයිඩ් ටික දැන් මොන කියන්නේ අපි හුස්මක් ගත්තාම මේ හුස්මක් ගත්තාම වාත කෝෂ වාතයෙන් පිරෙනවා. ඒ පිරිච්ච ගමන් මේ හුවමාරුවට අත්ගාලා දෙනවා. අපි හුස්මක් ගත්ත ගමන් අපේ ගාර්ථය කියන වාත කෝෂ වාතයෙන් පිරෙනවා. ඒ පිරිච්ච ගමන් ඒකේ තියෙන ඔක්සිජන් ටික වටේ රුධිර කේශනාලිකාව වලට විතරණය වෙනවා. රුධිර කේශනාලිකාව තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් ටග්ගාල මේ ගර්ථය වෙන වාත කෝෂ තුලට එනවා. අපි හුස්ම පිට කරනකොට මේ ටික ඔක්කොම එළියට යනවා. බලන්න ඔක්සිජන් රුධිර කේශනාලිකාවට අවශෝෂණය වෙනවා. රුධිර කේශනාලිකාව තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් ගර්ථය තුලට. දැන් මෙතනින් එහාට ආශ්‍රයයක් අර විදිහට රතු රුධිරාණු ලක්ෂණ රතු පැහැයෙන් දීර්ඝම රතු පැහැයෙන් යුක්තව මේව ගමන් කරනවා මොන මේ දිවිච්ච කාබනික අයන ඒ ටික ඔක්කොම අවසන් වෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා මේක දානවා. හරි. ඕක තමයි මොකද්ද? ගර්භයක් තුළ සිදුවන වායු හුවමාරුව. එතකොට මේ වායු හුවමාරුව කාර්යක්ෂම කරන්න. හරිද? මේ ගර්භ තුළ සිදුවන වායු හුවමාරුව කාර්යක්ෂම කරන්න අනුවර්තන ගොඩක් තියෙනවා. එකක් තමයි ගර්භයක් වටා වල ඉස්සෙල් දකින්න ඇති. චූඩි කෙන්දි ජාල ගොඩක් රුධිර කේශනාලිකාව පිළිලා තිබුණා. ගර්භයක් වටා වල ඉස්සෙල් දැක්ක එක මේ බලන්න මේ ගර්භ වටා රුධිර කේශනාලිකා මහා ගොඩක් ජාලයක් පිටලා තියෙනවා. ඒක එක ලක්ෂණයක් රුධිර වායු හුවමාරුව කාර්යක්ෂම කරන්න එක හේතුවක් ඒක. මොකද්ද? රුධිර කේශනාලිකා ජාලයක් පිටලා තියෙනවා. ඊළඟට මේ ගර්භ බිත්ති හරි තුනි ලූණු සිරිය වගේ ඉතා තුනී බිත්ති. ඒක ගර්භ බිත්ති ඉතා තුනී වීමත් වායු හුවමාරුව කාර්යක්ෂම වෙන්න එක හේතුවක්. හරිද? එතකොට මේකට මනා රුධිර සැපයුමක් තියෙනවා. ඒකම තමයි ගර්භ බිත්ති හොඳට තෙත් වෙලා තියෙන්නේ. ගර්භ බිත්ති හොඳට තෙත් වෙලා පවතින නිසා වායු හුවමාරුව ගොඩක් සාර්ථක වෙනවා. එතකොට ඔය තියෙන දෙයක් ශ්වසන පෘෂ්ඨය කියලා. ශ්වසන පෘෂ්ඨය කියන්නේ බාහිර පරිසරයක් දේහේ
වායු හුවමාරුව සිදුවන කුෂ්ඨය. බාහිර පරිසරයයි සිරුරයි අතර වාතයේ හුවමාරු වෙන ස්ථානය. ඒ ස්ථානයට තමයි අපි කියන්නේ ශ්වසන කුෂ්ඨය කියලා. එතකොට අපේ ශ්වසන කුෂ්ඨය වෙන්නේ ගර්ථ දිට්ඨිය. ඇයි ගර්ථ දිට්ඨියදී නෙමෙයි මේ ගර්ථ දිට්ඨියනේ මේ ගර්ථය තුල තියෙන වාතයෙන් ඔක්සිජන් රුධිරයට ඇතුළු වීමත් රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ගර්ථයට ඇතුළු වීමත් සිදු වෙන්නේ. හරි. එතකොට මේ ගර්ථ දිට්ඨියෙන් තමයි මේ වායු හුවමාරුව සිදු වෙන්නේ. ආනේ නිසා අපේ ශ්වසන කුෂ්ඨය මොකද? මේ ගර්ථ දිට්ඨි වෙන වෙන සතුන්ගේ වෙන වෙන ඒවා. දැන් ගැඩවිලා වගේ සතුන් ගත්තොත් එයාගේ තෙත සමනේ. තෙත සමෙන් තමයි සතන එක. එතකොට එයාගේ ශ්වසන කුෂ්ඨය තෙත තමයි. දැන් ගේ මැඩියාගේ තෙත සමෙන් එයා ශ්වසනය කරනවා. මාළුවාගේ කරමල් තමයි එයාගේ ශ්වසන කුෂ්ඨය. හරිද? ඒ වගේ වෙනස් වෙනවා. අපේ ශ්වසන කුෂ්ඨය ගර්ථ දිට්ඨිය. මේ ගර්ථ දිට්ඨිය. හරිද? දැන් එතකොට මේ ආස්වාද කිරීමේදී ගර්ථ තුළට වාතය පිරෙනවනේ. ගර්ථ තුළට වාතය පිරුණම ඒ පිරිච්ච වාතයේ විශේෂ නමක් කියනවා ගර්ථික වාතය කියලා. හරිද? මේ ගැටවල වාතය පිරුණාට පස්සේ ගර්ථය තුළ පිරිච්ච වාතය නිසා ඒකට කියන්නේ ගර්ථික වාතය. එතකොට ආස්වාද ක්‍රියාවලදී ගර්ථික වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි රුධිර කේශනාලිකාව තුළ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙන නිසා මොකද වෙන්නේ? ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි තැනින් නම් අඩු තැන දක්වා ඉබේටම වායුව විතරණය වෙනවා. එතකොට ආශ්වාසය කරපු වෙලාවේදී ගර්ථික වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා රුධිර කේශනාලිකාව තුළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. ඒ නිසා මොකද ඉබේටම රුධිර කේශනාලිකාව සිට ගර්ථ දක්වා කාබන් ඩයොක්සයිඩ් විතරණය වෙනවා. හරි. දැන් එහෙනම් ඔන්න අපි ගර්ථ තුළ සිදුවන වායු හුවමාරුව ඔච්චරයි තියෙන අවසන්. මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න බලන්න. අපි මේ කලින් කතා කරේ ගගනිකාව සහ ස්වරාලය අපි මේ කලින් කතා කරා. ඊළඟ ශාසනාලය, ශාසනාලිකා, අනුශාසනාලිකා, ගර්ථ අපි ගැන කතා කරා කලින්. ඊළඟ තමයි ගර්ථ තුළ සිදුවන වායු හුවමාරුව. හරි. ඔයාලට ලියා ගන්න ඉක්මනට. ගර්ථ තුළ සිදුවන වායු හුවමාරුව. හරි. එහෙනම් අපි ඊළඟට බලමු ඔක ඉතුරු කොටස. ඊළඟ තියෙන අපිට සෛලීය ශ්වසනය. දැන් එතකොට සෛලීය ශ්වසනය. දැන් අපේ සිරුරේ සිදුවෙන ජීව ක්‍රියාවලි ගොඩක් තියෙනවා. අපේ සිරුරේ සිදුවෙන ජීව ක්‍රියාවලි මහා ගොඩක් තියෙනවා. ওই ජීව ක්‍රියාවලි සඳහා අවශ්‍ය ශක්තිය අපි සපයා ගන්න ඕනේ. ওই ශක්තිය සපයා ගන්න ක්‍රමය තමයි සංචිත ආහාර. එහෙම නැත්නම් අපේ ශරීරයේ තියෙන සරල ආහාර ඔක්සිකරණය වීම. සරල ආහාර ඔක්සිකරණය වෙන්න ඕන.
ඔක්සිකරණය වෙනවා කියලා කියන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීම. දැන් මේම හරිද? දැන් බලන්න. මේ තියෙන අපේ සෛලයක්. හරි? ඔය තියෙන අපේ සෛලයක්. ඔය සෛලය තුල ඥාතියක් කියලා එකක් තියෙනවා. හරි? දැන් බලන්න මේ ඥාතිය නාම කරලා මේක ඇතුලේ අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩති ඉන්ද්‍රිකා කිහිපයක් තියෙනවා. අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩති ඉන්ද්‍රිකා කිහිපයක් තියෙනවා. මොනවාද මේ ඉන්ද්‍රිකා? අපි මොනවා කියලාද මිටොකොන්ඩ්‍රියා කිව්වද මේවට 10 වසරේදී? මයිටොකොන්ඩ්‍රියම්. මයිටොකොන්ඩ්‍රියා කියලා කිව්වා මේකට නේ. මයිටොකොන්ඩ්‍රියා. දැන් එතකොට රුධිර කේශනාලිකා මෙයාලට ගෙනල්ලා දෙනවා ඔක්සිජන්. මේක ඇතුලේ ඔක්සිජන් තියෙනවා දැන්. රුධිර කේශනාලිකා මගින්ම සරල ආහාර ගේනවා මෙයාලට. මෙයාලට කියන සරල ආහාර තමයි ශක්තිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය සරල ආහාරය තමයි ග්ලූකෝස් C6යි H12යි O6. ඒකත් ගේනවා මෙයාලට. හරි? දැන් ඔන්න ඔක්සිජන් දුන්නා මෙයාට. දැන් මෙයා ග්ලූකෝසුත් ගන්නවා. මෙයා මේ ශරීරයට රුධිර කේශනාලිකා ගෙනල්ලා දුන්න ග්ලූකෝස් ටිකත් ඔන්න අර ගන්නවා. ඔක්සිජන් ටිකත් අර ගන්නවා. අරගෙන ඔක්සිජන් මත ක්‍රියා කරනවා. මේක ඒ කියන්නේ මේ ග්ලූකෝස් මත ඔක්සිජන් ක්‍රියා කරනවා. ඒ කියන්නේ ග්ලූකෝසුයි ඔක්සිජනුයි දෙක ප්‍රතික්‍රියා කරනවා. කවුද කරන්නේ? මේ මයිටොකොන්ඩ්‍රියා. මේ මයිටොකොන්ඩ්‍රියා ග්ලූකෝස් මත ඔක්සිජන් වල ක්‍රියාකාරීත්වය ඇති කරනවා. සරල විදිහට කිව්වොත් එහෙම, තව විදිහට කිව්වොත් එහෙම ග්ලූකෝස් ඔක්සිකරණය වෙනවා. ග්ලූකෝස් ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය. ග්ලූකෝස් ඔක්සිකරණය වෙනවා. කරන්ට් එක ගියානේ. හරි ආවා. ග්ලූකෝස් ඔක්සිකරණය වෙනවා කියලා කියන්නේ ග්ලූකෝස් එක්ක ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනවා කියන එකනේ. මෙහෙම වෙන්නේ. C6යි H12යි O6ත් එක්ක ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනකොට ඒකට උදව් වෙන්න ඉන්නවා මෙතන එන්සයිම්. එන්සයිම් වර්ග මේක අපි ඉගෙන ගත්තා. ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා උත්ප්‍රේරණය කිරීම සඳහා ජීවීන්ගේ ජීවීන් විසින්ම නිෂ්පාදනය කරන කාබනික සංඝටකයක් තමයි අනේ එන්සයිම් එක කියන්නේ ප්‍රෝටීනයක්. මේ එන්සයිම් ක්‍රියාකාරීත්වය නිසා ග්ලූකෝස් සහ ඔක්සිජන් දෙන්න ප්‍රතික්‍රියා කරලා හැදෙනවා CO2 ධන H2O ධන මෙන්න එනර්ජි ශක්තිය E හැදෙනවා ශක්තිය හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ධන ශක්තිය. හරිද? මේ සමීකරණය දිහා බලන ටික පාඩම පුරුදු ගතියක් නැද්ද? මීට කලින් දැකලා පුරුදු ගතියක් නැද්ද මේක? මීට කලින් දැකලා පුරුදු ගතියක් නැද්ද ඔය සමීකරණය? ඔය සමීකරණයේ වගේ තවත් ප්‍රතික්‍රියාවක් තියෙනවා මතකද ඔයාලට? ඔය සමීකරණයේ වගේම තවත් ප්‍රතික්‍රියාවක් තියෙනවා මතකද ඔයාලට? කාටරි මතක නම් කියන්න බෑ. මේ සමීකරණයේ වගේම තව ප්‍රතික්‍රියාවක් තියෙනවා. මොකක්ද මේ ප්‍රතික්‍රියාව? ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව. right. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව තමයි ඒක තියෙන්නේ ඔගේ අනිත් පැත්තනේ. ඒක තියෙන්නේ CO2 ධන H2O ඊතලයක් එනර්ජි එන්නේ මෙහි. ආලෝක ශක්තිය එනර්ජි එන්නේ මෙහි මේ. ඊ උඩින් එනවා. එනර්ජි එක මේක ඇතුළට එනවා. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් එහෙම ආලෝක ශක්තියත් මෙයාට එකතු වෙනවනේ. හරියට ආලෝක ශක්තියත් එකතු වුණා වගේ. ඒක මේක මෙහෙම ලියන්නේ ආ. ආලෝක ශක්තියත් එකතු වෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතු වෙනවා. එකතු වෙලා හැදෙනවා C6යි H12යි O6 පිට වෙනවා O2. මතකද ඕන්න. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ ආපසු ප්‍රතික්‍රියාව තමයි මෙන්න මේක. ඒ කියන්නේ ඔකට අපි කියනවා සෛලීය ශ්වසනය. මේ යටිලිය ප්‍රභා සංශ්ලේෂණය ඒකේ රිවර්ස් රියැක්ෂන් එක මේ ඒකේ රිවර්ස් අනිත් පැත්තට තියෙන එක. ඒක තමයි මොකද්ද? සෛලීය ශ්වසන ප්‍රතික්‍රියාව. එතකොට සෛලීය තුලදී ඒකේ අනිත් පැත්ත වෙනවා. පිට වෙනවා ශක්තිය.
ඇත්තටම කිව්වොත් මේ ශක්තිය දෙවිට වෙන්නේ සූර්යාගේ ශක්තිය. මගේ ශරීරයේ මම ගන්නින් කටයුතු කරන්න ශක්තිය නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ ශක්තිය ආවේ එතකොට සූර්යාගේ ශක්තියෙන් ආහාර වල තිබිච්ච ශක්තිය. හරිද? එහෙනම් ඔන්න අපි ජීව ක්‍රියා සඳහා අත්‍යවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට සජීවී සයු තුළදී තරල ආහාර ඔක්සීකරණය කිරීමේ ක්‍රියාවලිය ශෛලිය ශ්වසනය කියලා දීලා තියෙනවා. එතකොට ඒකට අපි සමීකරණය ලියා ගන්න ඕනේ. සමීකරණය මේක වචනෙන් ලියන්නත් ඕනේ. ඊළඟට තුලිත රසායනික සමීකරණය ලියන්නත් ඕනේ. තුලිත වෙනකොට මේ ඔක්සිජන් වලට ඉස්සරහින් 6ක් එනවා. 6යි මෙතන කාබන් ඩයොක්සයිඩ් ඉස්සරහින් 6යි මෙතන ජලය ඉස්සරහින් 6යි. ඔන්න තුලිත රසායනික සමීකරණය. වචන සමීකරණය ගත්තොත් කොහොමද එන්නේ? ග්ලූකෝස් ධන ඔක්සිජන් ඊතලයක් කාබන් ඩයොක්සයිඩ් කියලා මම එළියුවේ ධන ජලය ධන ශක්තිය. අපි ඉක්මනට ලියාගමු. ඊට පස්සේ මම ඔයාලට තව දෙයක් කියලා දෙනවා. ඒක තමයි සවායු ශ්වසනය හා නිර්වායු ශ්වසනය. ඊළඟ කොටස තමයි සවායු ශ්වසනය හා නිර්වායු ශ්වසනය. සවායු ශ්වසනය हाँ निर्वायु श्वसन सवाय श्वसनය හා නිර්වායු ශ්වසනය. මොකද්ද සවාය ශ්වසනය? සවාය කියන්නේ වායුව සහිත. ඒ කියන්නේ ඔක්සිජන් සහිත ශ්වසනයට අපි කියන්නේ සවාය ශ්වසනය. නිර්වායු ශ්වසනය කියන්නේ ඔක්සිජන් රහිතව සිදුවන ශ්වසනය. කියන්නේ මේ ශරීර තුල මයිටොකොන්ඩ්‍රියා තුල ඔක්සිජන් සහ ග්ලූකෝස් එකතු වෙලා සිදු කරන ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය තමයි අපි කියනවා සවාය ශ්වසනය කියලා. එතෙන්ද ඔක්සිජන් පීඩනවා. ඔක්සිජන් නැතුව රසායනික ප්‍රතික්‍රියාවන් සිදු වෙනවා. ඔක්සිජන් නැතුව රසායනික ප්‍රතික්‍රියාවන් සිදු වෙනවා. එතකොට ඔක්සිජන් නැතුව රසායනික ප්‍රතික්‍රියාවන් සිදු වෙලා සිදු කරනවා ශක්තිය නිෂ්පාදනය කිරීම. උදාහරණයක් විදිහට මධ්‍යසාර පැතීම. මධ්‍යසාර පැතීමේදී එතෙන්දී මධ්‍යසාර පැතීමේදී ඒ බැක්ටීරියා විසින් හරිද? ඒ බැක්ටීරියා විසින් කරන්නේ සවායු ශ්වසනයක් නෙමෙයි නිර්වායු ශ්වසනයක්. හරි? ඒකට ග්ලූකෝස් මත යීස්ට් වර්ධනය වෙනවා. යීස්ට් වර්ධනය වෙලා එයා පැතීමේ කාර්යය කරනවා. පැතීමේ කාර්ය කිරීමේදී එයාට ඔක්සිජන් ඕනේ නැහැ. එයා රසායනික ප්‍රතික්‍රියාවක් මගින් තමයි පැතීම සිදු කරන්නේ. ග්ලූකෝස් පැතීම සිදු කරලා එයා එතිල් මධ්‍යසාර හදනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. ඊට අමතරව එයා ශක්තිය අවශ්‍ය ශක්තිය සපයා ගන්නවා. හරිද? ඒ ශාක සෛල වල සිදුවන නිර්වායු ශ්වසනය. ඊළඟට සප්ත සෛල වලත් මේක වෙනවා. සප්ත සෛල වලත් වෙනවා. සප්ත සෛල වල නිර්වායු ශ්වසනය වෙනවා. ඒ නිර්වායු ශ්වසනය සිදු වෙන එක අපේ ඇඟෙත් වෙනවා මේක. දැන් හිතන්න ඔයාලා වේගයෙන් දුවනවා. දැන් ඔයාලා තරඟයකට වේගයෙන් දුවනවා. වේගයෙන් දුවනකොට මේක සමහරවිට අත්දැකීම් ඇති. ඔය වේගෙන් ක්‍රියා කරද්දී වේගෙන් වැඩ කරද්දී කෙන්ඩ පෙරෙනවා කියලා එකක් එනවා. කෙන්ඩ පෙරෙනවා. ඒ කියන්නේ කකුල වේටි ඇඹරෙනවා වගේ එකක් කියලා වැටෙනවා. කකුල නිකන් ඇඹරිලා යනවා කියනවා. අනිත් පැත්තට ඇඹරෙනවා වගේ. කෙන්ඩා පෙරලීම කියලා කියන්නේ. එතෙන්දී මොකද්ද වෙන්නේ? දැන් අපේ කකුලේ තියෙන කංකාල පේශි. වේගයෙන් මෙයා වැඩ කරනවා. වේගයෙන් වැඩ කරනකොට මොකද වෙන්නේ? එයා වේගයෙන් ශක්තිය නිෂ්පාදනය කරනවා.
වේගයෙන් ශක්තිය නිෂ්පාදනය කරගෙන යනකොට සමහර අවස්ථාවල එයා ශක්තිය නිෂ්පාදනය කරන ශීඝ්‍රතාවට සමානයි. දැන් කකුලේ පේශි ශක්තිය නිපදවන වේගයක් තියෙනවා. ඒ වේගය කියන්නේ කකුලේ පේශි සෛල ශක්තිය හදාගන්න නම් එයා ළඟ තියෙන සංචිත ආහාර, ඒ කියන්නේ ග්ලූකෝස් ටික එයා ශ්වසන පද්ධතිය මගින් රුධිරය ලබා දෙන ඔක්සිජන් එකතු කරගෙන වේගයෙන් ප්‍රතික්‍රියාව කරන්න ඕන. එතකොට පාදයේ තියෙන පේශි සෛල වලට ඇතිතරම් සංචිත ආහාර තියෙන්න ඕන. ඒ කියන්නේ ඇතිතරම් ග්ලූකෝස් තියෙන්න ඕන. ඇතිතරම් ඔක්සිජන් තියෙන්න ඕන. හැබැයි වේගයෙන් ක්‍රීඩා කරනකොට ක්‍රීඩකයෙක් එයා හති දානවා. සමහර විට එයාගේ ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාවලියේදී අවශ්‍ය තරම් ඔක්සිජන් ලැබෙන්නේ රුධිරයට. එතකොට අර පාදයේ පේශි වලට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. ආන්ගේ අවස්ථාවලදී පාදයේ පේශි වල තියෙන සෛල උත්සාහ කරනවා ඔක්සිජන් නැතුව නිර්වාය ශ්වසනය කරන්න. එයා උත්සාහ කරනවා ඔක්සිජන් නැතුව නිර්වාය ශ්වසනය කරන්න. ආන්ගේම නිර්වාය ශ්වසනය කරනකොට සතුන්ගේ සෛල තුළ නිර්වාය ශ්වසනය කිරීමේදී හරිද? එතකොට වෙන්නේ මොකද්ද? මෙන්න ග්ලූකෝස් තියෙනවා. හරිද? රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්නේ. දැන් කලින් නම් ග්ලූකෝස් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් ජලය කියන දෙක නෑදුවේ. මෙතන ඔක්සිජන් නෑ දැන්. මෙයා රසායනිකව බිඳ හෙලනවා මේක. ග්ලූකෝස් කියන එක රසායනිකව බිඳ හෙලලා මෙයා හදනවා එකක් ලැක්ටික් අම්ලය. හදනවා මොකද්ද? ලැක්ටික් කියන අම්ලය හදනවා. ඊට අමතරව මෙයා පිට කරනවා ශක්තිය. මෙතනදී කාබන් ඩයොක්සයිඩ් වගේ දෙයක් මොකුත් හදන්නේ නැහැ. ග්ලූකෝස් වලින් ග්ලූකෝස් බිඳ හෙලලා ලැක්ටික් කියන අම්ලය හදනවා. ලැක්ටික් අම්ලය සහ ශක්තිය පිට කරනවා. මේ ශක්තියෙන් තමයි දුවන්න හදන්නේ ඉස්සෙල්ලා. වැඩිදින මේ ලැක්ටික් අම්ලය වැඩිපුර පේශි අතර එකතු වෙනකොට කෙන්ඩා පෙරලීම කියන දේ ස්වභාවිකව සිද්ධ වෙනවා. ලැක්ටික් අම්ලය නිසා තමයි කෙන්ඩ පෙරලීම සිද්ධ වෙන්නේ. ලැක්ටික් අම්ලය හැදුන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ලැක්ටික් අම්ලය තියෙන නිසා මොකද වෙන්නේ? කෙන්ඩ පෙරලීම සිදු වෙනවා. මාංශ පේශි වේදනා, කකුල් වල වේදනා, පාදවල වේදනා, කෙන්ඩා පෙරලීම වගේ දේවල් ඇති වෙනවා. මේ ලැක්ටික් අම්ලය පේශි තුල හැදෙනවා. හරි. එතකොට ඔය එකක්. ඊළඟට ජීව වායු නිපදවීම. ජීව වායු මෙතෙන් කියන වායුව හදනවනේ ඔයාලා දන්නවා. අර පොළොවේ ලොකු වලක් කපලා ඒක වටේ සිමෙන්ති වලින් බැඳලා ඊට පස්සේ ඒකට අර ගෙදර ඉපිට වෙන බාත් තෙල් වලු පළතුරු ඒවා ටික ගවයන්ගේ මල මුත්‍රා ඔක්කොම දාලා වහලා තියෙනවා. වැහුවට පස්සේ මොකද වෙන්නේ? ඒක ඇතුලේ තියෙන මෙතන කොකස් කියන බැක්ටීරියාව. හරි. මෙතන කොකස් කියන බැක්ටීරියාව මොකද කරන්නේ? ඒකේ තියෙන ආහාර. ඒ කියන්නේ ඒකේ තියෙන මේ කාබෝහයිඩ්‍රේට් මත. ඒකේ තියෙන කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ඒකේ කාබෝහයිඩ්‍රේට් වර්ග කීපයක් තියෙනවා. මොනොසැකරයිඩ්, පොලිසැකරයිඩ්, ඩයිසැකරයිඩ් මේ ගොඩක් තියෙනවා. මොන කාබෝහයිඩ්‍රේට් එකක් වුණත් එයාට කමන්නේ. මෙතන කොකස් කියන බැක්ටීරියාව මේ සියලුම කාබෝහයිඩ්‍රේට් මත ක්‍රියා කරලා එයා මොකද කරන්නේ? එයා හදනවා මෙතෙන් කියන වායුව. එයා හදනවා මෙතෙන් කියන වායුව. ඒ කරන්නේ මෙහෙම. කාබෝහයිඩ්‍රේට්නේ. කොට C6යි H12යි O6යි වරහන් ඇතුලේ වරහන් පිටින් එන්නේ. ඒකෙන් කියවෙන්නේ මේක පොලිසැකරයිඩ් එකක් වුණා. ඒ කියන්නේ මේක පිස්ටය, සෙලියුලෝස් ඒ වගේ දේවල් දැන් වෙලා තියෙනවා. හරිද? ග්ලයිකෝජන් මොන වුණත් කවන්නේ. හැබැයි මීට අමතරව ඩයිසැකරයිඩ් තියෙන්නත් පුළුවන්. මොනොසැකරයිඩ් තියෙන්නත් පුළුවන් මෙතන. ඒ මොනවාට තර ප්‍රශ්නයක් නැහැ. මෙයා මොකද කරන්නේ? මේ පොලිසැකරයිඩ් එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් එක්ක ජලය එකතු කරනවා. ජලය එකතු කරලා ජලය එකතු කරලා මෙයා මෙතෙන්දි හදනවා කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. CO2 කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. ඊට අමතරව මෙයා මෙතේන් හදනවා. CH4 මෙතේන්. ඔක තමයි ගිනිගන්නේ. ඔක තමයි ගිනිගන්නේ. කාබන් ඩයොක්සයිඩ් චුට්ටක් හදනවා. මෙතේන් ගොඩක් හදනවා. මේක මොකද්ද? මේ බැක්ටීරියා තුල සිදුවන නිර්වාය ශ්වසනය. මේ අපේ සත්ව සෛල තුල සිදුවන නිර්වාය ශ්වසනය තමයි මේ. මේ තියෙන සත්ව සෛල තුල සිදුවන නිර්වාය ශ්වසනය. කොට කලින් කිව්වා මධ්‍යසාර පැසීම. කලින් කිව්වා අපි මොනවාද? මධ්‍යසාර පැසීම. ඒක මොනවාද? ශාක සෛල තුල සිදුවන එහෙම නැත්නම් ඒ දිවි එහෙම නැත්නම් සුද්ධ ජීවීන් මගින් සිදුවෙන නිර්වාය ශ්වසනය. දැන් තේරෙනවද නිර්වාය ශ්වසනය කියන්නේ මොකක්ද කියලා?
නිර්වාය ශ්වසනයේදී ඔක්සිජන් සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. නිර්වාය ශ්වසනයේදී මොකද වෙන්නේ? කෙලින්ම රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරලා ඔක්සිජන් රහිතව ශක්තිය නිෂ්පාදනය කිරීම සිදු කරනවා. හරි. සවාය ශ්වසනය හා නිර්වාය ශ්වසන ඉක්මනට ලියා ගමු. හරි ඊළඟ බලමු අපි ශක්තිය නිපදවීම දැන් අපි දන්නවා. නිපදුවාට පස්සේ මේ ශක්තිය ගබඩා කරන්න ඕනේ. ඊට පස්සේ මේ ශක්තිය තව තැනකට අරන් යන්න ඕනේ. ඒ කියන්නේ අපේ සෛල තුළ නිරන්තරයෙන්ම ශක්තිය හදනවා. අපේ සෛල තුළ නිරන්තරයෙන් ශක්තිය හදනවා. දැන් හිතන්නකෝ ඔයාලා තරංගයකට දුවනවා. මීටර් 100 එහෙම නැත්නම් අපි හිතමු ගම හරහා දිවීමේ තරංගයක් තියෙනවා. ගම හරහා දිවීමේ තරංගය ආරම්භ කරාට පස්සේ දැන් වේගෙන් අපේ ඇඟේ තියෙන ශක්තිය වැය වීගෙන යනවා. ඒතකොට ඔයාලට හොඳට දැනෙන දෙයක් තමයි ඔයාලා ඕන තරම් ශ්‍රී ලංකාවේ තියෙනවා දුවලා තියෙනවානේ. දුවන්න පටන් ගන්නකොට මහන්සියක් නැහැ ඇඟට. කිසි වෙහෙසක් නැහැ. ඒ වෙලාවට මාර පිටයක් හේන මම දුවනවා කිලෝමීටර් 100ක් වුණා මට මෙහෙම දුවන්න පුළුවන්. හැබැයි ටික දුරක් යද්දී හරි අමාරුයි මහන්සි අඩිය තියාගන්න බෑ. දැන් ඇති කවුරු හරි මාව අරන් යනවා හොඳයි. බෑ මට නම් බෑ කියලා හිතනවා. අර මුල් ටිකේ ඔයාලා වැඩ කරා. ඇයි පස්සේ බැරි වුනේ? ඒකට හේතුව තමයි මුල් ටිකේ ඔයාලගේ ඇඟේ සංචිත ශක්ති ප්‍රමාණයක් තිබ්බා. ඔයාලගේ ඇඟේ සංචිත වෙච්ච ශක්ති ප්‍රමාණයක් තිබ්බා. ඒ ශක්ති ප්‍රමාණය ඒ ශක්තිය වලින් තමයි ඔයාලා වැඩ කරේ. හැබැයි පස්සේ අර සංචිත වෙච්ච ශක්ති ප්‍රමාණය අඩුයි. එතකොට යාළුවට ඒ වෙලාවේ හදලා තමයි දෙන්නේ. ඒ වෙලාවේ ශක්තිය හදන ඒ වෙලාවේ වැඩේ යොදවනවා. ඒ වෙලාවේ ශක්තිය හදන ඒ වෙලාවේ වැඩේ යොදවනවා. එහෙම වෙන්නේ. එතකොට අපේ ඇඟේ ශක්තිය එනම් ගබඩා වෙලා තියෙනවා. කොහෙද තියෙන්නේ? අපේ ඇඟේ ශක්තිය ගබඩා වෙනවා පේශි පටක අතර. අපේ පේශි අතර පටක අතර ශක්තිය ගබඩා වෙනවා. ශක්තිය ගබඩා වෙන්නේ ශක්තිය විදිහට නෙමෙයි. රසායනික සංඝටකයක් විදිහට. හරි ඒ රසායනික සංඝටකය තමයි ATP කියලා අපි කියන්නේ. ඒ රසායනික සංඝටකය තමයි ATP adenosine triphosphate. adenosine triphosphate. ඒ කියන්නේ මේ adenosine කියන සංඝටකයත් එක්ක phosphate කාණ්ඩ තුනක් එකතු වෙලා තියෙනවා. නිකන් මේ වගේ හිතන්නකෝ. මේ තියෙන්නේ ඇඩිනොසින් කියන සංඝටකය නම. ඇඩිනොසින් කියන සංඝටකය නම් මේ තියෙන්නේ. හරි මෙයාට මේ පැත්තෙන් එක ෆොස්ෆේට් එකයි මේ පැත්තෙන් තව ෆොස්ෆේට් එකයි මේ පැත්තෙන් තව ෆොස්ෆේට් එකයි. ඕම විදිහට ෆොස්ෆේට් තුනක් එකතු වෙලා තියෙනවා. හරිද? මේක තමයි ඇඩිනොසින්. එතකොට මේක ලියනවා adenosine tri 1 2 3 කියන්නේ tri phosphate නිසා ATP කියලා ආවේ adenosine triphosphate. ඒ කියන්නේ දැන් මේ හැම මොහොතකම ඔයාලා දාගත්ත වෙලාවදී පවා ඔයාලා පාඩම් කරන වෙලාවදී පවා හැම වෙලාවෙදීම ඔයාලගේ ඇඟේ ශක්තිය නිෂ්පාදනය වෙනවා. ඒ නිෂ්පාදන ශක්තියෙන් මෙයා මොකද කරන්නේ? සෛලය මොකද කරන්නේ? ATP කියලා රසායනික සංඝටකයක් නිර්මාණය කරනවා. ATP කියලා රසායන සංඝටකයක් නිර්මාණය කරනවා. ATP කියන රසායන සංඝටක නිර්මාණය කරන්නේ කොහොමද? මේ අපේ ශරීරයේ තියෙන සෛල හැදෙන ශක්තියෙන් මෙයා ෆොස්ෆේට් කාණ්ඩ තුන මේකට හයි කරනවා. ෆොස්ෆේට් කාණ්ඩ තුන මේකට හයි කරනවා. දැන් අපි මොකද කරන්නේ? දැන් ඊට මොකද වෙන්නේ? මේ ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියන සංඝටකයට පුළුවන්කම තියෙනවා රුධිරය හරහා ඕන තැනකට යන්න. රුධිරය හරහා මෙයාට පුළුවන්කම තියෙනවා ඕන තැනකට යන්න. එතකොට මෙයා ශක්ති වාහකයක් විදිහට ක්‍රියා කරන බලන්න. ATPට පුළුවන් රුධිරය හරහා ඕන තැනකට යන්න. එහෙනම් ශක්තිය අරගෙන තැනින් තැනට යන කෙනෙක් නිසා අපි කියනවා ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියන්නේ ශක්ති වාහකයක්. ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියන්නේ ශක්ති
වාහකයක්. ශක්තිය ගෙනියන කෙනෙක්. ශක්ති වාහකයක්. හරි. එතකොට ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් කියන්නේ ශක්තිය ගබඩා කරන්න පුළුවන් කෙනෙක්. එහෙනම් අපි කියනවා ශක්තිය ගබඩා කරයි කෙනෙක් මෙයා. ශක්ති ගබඩාව. ඊළඟට ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් ඕන නම් ඕන වෙලාවක එයාට පුළුවන් අවශ්‍ය වෙලාවදී ශක්තිය නිදහස් කරන්න. කොහොමද නිදහස් කරන්නේ? ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් මේ ෆොස්ෆේට් තුනක එක්කෙනා ගිහිල්ලා ශක්තිය අවශ්‍ය ස්ථානයේදී එයා එකපාරම එක බන්ධනයක් කඩලා ෆොස්ෆේට් කාණ්ඩය අයින් කරනවා. මේ බන්ධනය කඩනවා. ටකස් කාලා බන්ධනය කඩනවා. බන්ධනය කඩපු ගමන් මොකද වෙන්නේ? මෙන්න දැන් ෆොස්ෆේට් කාණ්ඩ දෙකයි. ෆොස්ෆේට් කාණ්ඩ දෙකයි. මෙතනින් බන්ධනය කැඩුවා මෙයා. මෙතන තිබ්බ බන්ධනය මෙහෙම ටක්කල පුපුරවලා ගියා. බන්ධනය කඩලා ගියා. බන්ධනය කැඩලා වීසලා ගියා මෙන්න. හරි බන්ධනය කැඩලා වීසෙච්ච ගමන් මෙතනින් නිදහස් වෙනවා. මොකද්ද? ශක්තිය. මේක බන්ධනයක් කැඩිච්ච ගමන් ශක්තිය නිදහස් වෙනවා. ඒ කියන්නේ ATP තිබ්බ එක මේ දැන් දෙකයි නම් ඩයි දැන් මොකද වෙන්නේ? ඩයිෆොස්ෆේට් DP බවට පත් වෙනවා. කලින් තිබෙන ට්‍රයිෆොස්ෆේට් දැන් තියෙන්නේ ඩයිෆොස්ෆේට් ADP බවට පත් වෙනවා. ඇයි එකක් කැඩිලා ශක්තිය නිදහස් වුණා. මේක අපි සරලව ලියන්න පුළුවන් මෙහෙම. ATP ඊතලයක් ADP ධන එනර්ජි. අපිට කොහොම ලියන්න පුළුවන් වුණා සමීකරණයක් විදියට. ATP ADP බවට පත් වෙනවා ශක්තිය නිදහස් වෙනවා. හරිද? එහෙනම් ඔන්න අපේ ශරීරයේ හැදෙන ශක්තිය වගේ අපේ ශරීරයේ විසින් මොකද්ද කරන්නේ? ඒක ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් කියන රසායනිකය බවට පත් කරනවා. පත් කරලා ඒක පේජ් සහ පටල අතර තැන්පත් කරනවා. අවශ්‍ය නම් රුධිරය හරහා එයා ඕන තැනකට පරිවහනය කිරීමේ හැකියාව පවතිනවා. එතකොට මෙයා ශක්තිය ගබඩා කරගන්නවා. අවශ්‍ය මොන ශක්තිය මෙයා මුදා හරිනවා. ඒ වගේම මෙයාට ශක්ති වාහකයක් ලෙස එහා මෙහා යාමේ හැකියාව පවතිනවා. හරි. එතකොට ඔන්න අපි දැන් දැනගත්තා සිරුරේ ශක්තිය නිපදුනාට පස්සේ ඒවා ගබඩා කිරීම සහ පරිවහනය සිදු වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. හරිද? ඔන්න ඔතනින් ශ්වසන පද්ධතියේ ක්‍රියාවලිය අවසන් වෙනවා. ඒ කියන්නේ අපි බාහිර ශ්වසනය ඊළඟට ගාఢ උසිදන වායු වමාරු සෛරීය ශ්වසනය කියන කොටස් තුන මෙන්න මේ කොටසෙන් අවසන්. ඊළඟ අපිට තියෙන්නේ මොකද්ද? අපිට තියෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ගැන ඉගෙන ගන්න තියෙනවා. සයිකෝග අපි ඉක්මනට ලියාගමු. ගැටලු තියෙනවා නම් ඉක්මනට අහන්න ලියාගන්න අතරේ. සාමාන්‍ය ළමයි 60ක් විතර ඉන්න ඕනේ මේ පන්තියේ. ළමයි ඉන්නේ 40යි. 40 කියන්නේ මාත් එක්කනේ 40 39යි ඉන්නේ. ඒ කියන්නේ ළමයි 21ක විතර ප්‍රමාණයක් අඩුයි. ළමයි 21ක විතර ප්‍රමාණයක් අඩුයි. ඉතින් ඔයාලා උත්සාහ කරන්නේ ළමයි ටික ගෙන්න ගන්න. දැන් එතකොට ඒක වෙනවා බලන්න. මේ අනුගමා ඉන්නවා බුත්තල ඔයාලා පොඩ්ඩක් බලන්න ඔයාලගේ පන්තියේ ළමයි ටික තමයි 16 හිටියා 16ම ඉන්නවද? එන්න බැරි කවුද කියලා පොඩ්ඩක් ඔයාලා බලන්න. එන්න බැරි අය ඇයි එන්න බැරි කියලා පොඩ්ඩක් ඔයාලා බලන්න. ඊට පස්සේ සනුලි ඔයා පොඩ්ඩක් බලන්න ඔයාලා පන්තියේ ළමයි 16කට කිට්ටු ප්‍රමාණයක් හිටියා 16 දෙනා එනවද? එන්න බැරි නම් ඇයි එන්න බැරි? කාටද එන්න බැරි? මොකද්ද තියෙන්නේ කියලා ප්‍රශ්න පොඩ්ඩක් මේ බලන්න කොහොමද ඔයාලගේ දාතනම් එක හොයලා බලනවා මම කිව්වත් නැතත්. ඊළඟට පසින්දු ඇති පැල්ලත දීනි සමාගමේ එතන ළමයි 10ක් 11ක් වගේ ප්‍රමාණයක් හිටියා. ඉතින් එතන එයාලා පොඩ්ඩක් පසින්දු පොඩ්ඩක් බලන්න කාටද එන්න බැරි? ඇයි එන්න බැරි කියලා පොඩ්ඩක් ඔයාලා බලලා මටත් කියන්න කෝල් එකක් දීලා. අද නෙමෙයි ඒක ඒ දිහාට පොඩ්ඩක් කතා කරමු. හරි ඊළඟට හිඟුරුකඩේ වුවම් හිටියා මම දැක්කා. ඔයා පොඩ්ඩක් බලන්න එන්න බැරි අය කවුද ඉන්නේ කියලා මම හිතන්නේ දැන් බහුතරයක් එනවා. පන්ති නම ගොඩක් හිටියේ නෑ එතන. අද සියලුම දෙනා වගේ පන්තියට සහභාගී වෙනවා කියලා තමයි මට නම් පේන්නේ. මම මෙතනින් බැලුවා මට පේනවා. නම් ලිස්ට් එක මම ළඟ තියෙනවානේ. එන අයගේ නම් ලිස්ට් එක තියෙනවා. පැය කීයක් විනාඩි කීයක් හිටියද කියලා මම ළඟ තියෙනවා විස්තර ටික. අනිත් හැම පන්තියකම මෙහෙම තියෙනවා. කවුද පන්තියට ආවේ කවුද නැත්තේ විනාඩි ආපු කෙනා විනාඩි කීයක් හිටියද ඒ සියල්ල මම ළඟ තියෙනවා. හරි ආපු කෙනාගේ ෆෝන් නම්බරේ මොකද්ද? කැම්බ් එක මොකක්ද? මොන જાති ෆෝන් එකකින් දාලා ඒ ඔක්කොම විස්තර මට එනවා. ටූම් එකෙන් මට දෙනවා. ඊට අමතරව ළමයි තව පිරිසක් ඉන්නවා. එතකොට එයාලා
දිගටම එන කට්ටිය තව එකක් ඉන්න ඔන්ලයින් ක්ලාස් සම්බන්ධ වෙච්ච අය කට්ටිය දිගටම සම්බන්ධ වෙන්න අතහරින්න එපා. අවසාන මොහොත දැන් මේ වෙලා තියෙන්නේ. හොඳයි. දැන් අපිට තියෙන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඔයාලට දීලා තියෙනවා කීපයක් ඉගෙන ගන්න. හරි එකක් තමයි සෙම්පතිස්චාව, ඊළඟට නියුමෝනියා, ඊළඟට ඇදුම, ඊට පස්සේ බ්‍රොන්කයිටිස් එහෙම නැත්නම් ශ්වාසනාලිකා ප්‍රදාහය, ඊළඟට ක්ෂය රෝගය, ඊළඟට දුම්පාන නිසා ඇති වෙන රෝගාබාධ, ඊළඟට සිලිකෝසිස් ඒ කියන්නේ දුවිලි නිසා ඇති වෙන රෝගාබාධ, ඊළඟට ඇස්බෙස්ටෝසිස් ඒ කියන්නේ ඇස්බෙස්ටෝස් කුඩු නිසා ඇති වෙන රෝගාබාධ, ඊළඟට ගලපටල එහෙම නැත්නම් ඩිප්තීරියාව කියන රෝගය. හරිද? අපි මේ ටික සියල්ලම අද කතා කරලා ඉවත් අවසන් කරගමු. පැය වෙලාවක් නෑ අපිට. වෙලාව දැන් බලමු. වෙලාව 6:28. හොඳයි. අපි තව විනාඩි 15ක් 20ක් වගේ කාලයක් අරගමු. හරි. අපි බලමු සෙම්ප්‍රතිස්චාව. සෙම්ප්‍රතිස්චාව කියන්නේ ඇත්තම වෛරස් රෝගයක්. වර්තමානයේ COVID-19 කියන වෛරසයක් සෙම්ප්‍රතිස්චාව හදන රෝග සෙම්ප්‍රතිස්චාව හදන මේ වෛරසයක්. මේ සෙම්ප්‍රතිස්චාව කියන වෛරස් රෝගයක් නිසා කවදාවත් එයාට ප්‍රතිකාරයක් නැහැ. සෙම්ප්‍රතිස්චාව කියන ඒ කියන්නේ ඕනම වෛරස් රෝගයකට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. ප්‍රතිකාරයක් විදිහට තියෙන්නේ එකම දේ තමයි මොකද්ද? අපේ සිරුර තුළ ප්‍රතිශක්තිකරණය ඇති වෙන්න ඕනේ. සිරුර තුළ ප්‍රතිශක්තිකරණය ඇති කරගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රෝගය අපිට හැදෙන්න ඕනේ. රෝගය හැදිලා අපේ ශරීරයේ විසින්ම රෝගයට ප්‍රතිරෝධයක් ඇති වෙලා අපේ සිරුර තුළ රෝගයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඇති වෙනවා. ඒක එකක්. ඊළඟ තමයි කෘතිම බාහිර ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම. කෘතිම බාහිර ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම. මේ කියන්නේ අපි මෙහෙම දෙයක් කරන්නේ. ඒ අදාළ වෛරසය හෝ වෛරස් කීපය අඩපණ කරනවා. අඩපණ කරලා එහෙම නැත්නම් යාළුවේ ප්‍රෝටීන කීපයක්. යා නිෂ්පාදනය කරන ප්‍රෝටීන වර්ග. කොහොම හරි සිරුරට අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැනෙන්න ඕනේ මේ වෛරසය අපේ ඇඟට ආවා කියලා. ආන්නේ අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අපි පොඩ්ඩක් දැනෙන්න සලස්වනවා මෙන්න මෙහෙම වෛරසයක් ආවා කියලා අපේ ඇඟට. හැබැයි දැනෙන්න සැලැස්සුවට ඒ දැනෙන්න සැලැස්සීම මගින් ඒ පුද්ගලයාට රෝගය වැළඳෙන්න බෑ. ඒ දැනෙන්න සැලැස්සීමෙන් රෝගයට ඒ පුද්ගලයාට ඇත්තටම රෝගය හැදෙනවා නම් ඒක වැඩක් නෑ. එහෙම නෙමෙයි. රෝගය හැදෙන්නේ නැති වෙන්න රෝගකාරකය අපේ ඇඟට ඇතුළු කරනවා. ඒ කියන්නේ අතපය ගැට ගහලා දාපු අඬු කඩපු රෝගකාරකයෝ ටික අපේ ඇඟට ඇතුළු කරනවා. එතකොට මොකද වෙන්නේ? අපි හිතමුකෝ COVID-19 වෛරස් ලක්ෂයක් අඩපණ කරනවා. එයාට ප්‍රජනනය කරගන්න බෑ. එයාට මේ චලනය වෙන්න බෑ. මොකුත් කරන්න බැරි විදිහට අඩපණ කරලා අපේ ඇඟට විදිනවා. විතර පස්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දකින්නවා COVID-19 වෛරස් එක ආවා. දැන් මොකද කරන්නේ? මෙයා එක දිගට ක්‍රියාත්මක වෙලා මෙයාට පහර ගහනවා. පහර ගහද්දි පොඩ්ඩක් එකට උණ ගතියක් වගේ එනවා. පහර ගහලා මෙයාව නසන්න ක්‍රමයක් හොයා ගන්නවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අපේ ශරීරයට ගැලපෙන. ඒක මගේ ඇඟේ හැදුනට පස්සේ මගේ ඇඟේ ඇති වෙන ඒ ප්‍රතිදේහය මාත් එක්කින් අනිත් කෙනාට ගැලපෙන්නේ නැහැ. ඒක පුද්ගලයෙක්ගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. හරි? අන්න එහෙම හැදෙන ප්‍රතිශක්තිකරණය. හැදුනට පස්සේ මොකද වෙන්නේ? අර අපේ ඇඟට බාහිරින් දුන්න වෛරස් ටික මරලා දාන ඉවර කරනවා. ඉච්චර වැඩි ඉවර. පස්සේ කාලෙක ඇත්තම වෛරසය આવොත් මොකද වෙන්නේ? අපි දන්නේ නැහැ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් විනාශ කරලා ඉවරයි. ඇයි අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණ නැති ඒකට අපි කියන කෘත්‍රිම ප්‍රතිශක්තිකරණ. හරි. එතකොට සෙම්ප්‍රතිස්චාව කියන එකට බෙහෙතක් නැහැ. මතක තියාගන්න එකවරක් සෙම්ප්‍රතිස්චාව හැදුනොත් ඒ වෛරසය නිසා ආය ජීවිතේට කවදාවත් සෙම්ප්‍රතිස්චාව හැදෙන්නේ නැහැ. එකවරක් වෛරසයක් මගින් සෙම්ප්‍රතිස්චාව හැදුනට පස්සේ ආය ජීවිතේට කවදාවත් ඒ වෛරසයෙන් සෙම්ප්‍රතිස්චාව හැදෙන්නේ නැහැ. එහෙනම් දැන් හිතේ වලට අපිට අපච්චියේ කීතරයක් හෙම්බ්‍රිස්සාජ දැක්කා. ඔව් එයාත් එහෙම වෙනවා. ඇයි ඒ? සෙම්ප්‍රතිස්චාව සෑදීම සඳහා බලපාන වෛරස් මිලියන ගාණක් මේ වායුගෝලයේ පවතිනවා. ඒකක් නෙමෙයි මිලියන ගාණක් තියෙනවා. එතකොට එක වෛරසයකින් දවස ගානේ එක අද පළවෙනි වෛරසයෙන් හෙම්බ්‍රිස්සාජ හැදුණා. එක දෙවෙනි වෛරසයෙන් හැදුණා. අනිත් තුන්වෙනි වෛරසයෙන් එහෙම දවස ගානේ හෙම්බ්‍රිස්සාව හැදුණා. මිනිස්සයා මැරෙනවා හෙම්බ්‍රිස්සා හැදෙන වෛරස් ටික හෙම්බ්‍රිස්සා හදලා ඉවර කරන්න බැරි වෙනවා. ඒ තරම් වෛරස් ප්‍රමාණයක් තියෙනවා. අපේ ජීවිත කාලය පුරාට දවස ගානේ හැදුනොත් අවුරුද්දට 365න් හදන්න පුළුවන්. අවුරුද්දට 365යි. අවුරුද්දට 3600යි. නේ 3650යි. එහෙමනේ. ඉතින් එහෙම බැලුවොත් මේ අවුරුදු 100ක් ගියොත් එහෙම 36000 ගානක්. ඉතින් මිලියන ගානක් තියෙනවා.
අපේ ජීවිත කාලෙටම වෛරස් 36000 මේ හෙම්බ්‍රිසාදේ උදව් වෙන්නේ එහෙම. අවුරුදු 100ක් හිටියොත් ඒ. නේද? ඉතින් ඒ නිසා අපිට කවදාවත් නේද? අපිට කවදාවත් එහෙම මේ හෙම්බ්‍රිසාය හැදෙන වෛරස් ටික අවසන් වීමක් වෙන්නේ නැහැ. හැබැයි අපි ඇඟේ ප්‍රෙෂර් ටික හොඳ නම් හෙම්බ්‍රිසාය දෙන්න තුල ඉන්න පුළුවන්. ඒකට COVID-19 වලටත් ඕකම තමයි. ඊළඟ නියුමෝනියාව. දැන් ඔය COVID-19 හැදුණා පස්සේ නියුමෝනියා හැදිලා මැරෙන්නේ ගොඩක් අය. නියුමෝනියාවද මොකද වෙන්නේ? නියුමෝනියා මගින් වෙන්නේ දැන් පෙනහළු වලට ගියාම මේ සෙන්ට්‍රිජාදන වෛරසය පෙනහළු වලට ගියාම පෙනහළු තුලදී පෙනහළු වල ශ්ලේෂ්ම වල එකතු වෙනවා. ඒ කියන්නේ පෙනහළු ගර්ත තියෙනවා තමයි. ගර්ත මතකයිනේ ගර්ත. ওই ගර්ත වල තමයි ප්‍රශ්නේ වෙන්නේ. පෙනහළු වල බලපෑමට පස්සේ ওই ගර්ත වල. දැන් මේක නම් ගර්ත නේ. මේ ගර්තය එහෙමනම් නේ. මෙන්න ගර්ත. කොහොමද තිබ්බේ? බෝලගිරි වගේ. එතකොට මොකද වෙන්නේ? මේ ගර්තවල ශ්‍රේෂ්ඨ වල එකතු වෙනවා වැඩි. මේ ගර්තවල ශ්‍රේෂ්ඨ වල වැඩියෙන් එකතු වෙනවා. ඕනෝ පිරෙනවා. මේ ගර්තවල ශ්‍රේෂ්ඨ වල පිරුණාම මොකද වෙන්නේ? ශ්වසන කුෂ්ඨය අවහිර වෙනවනේ. අපේ ශ්වසන කුෂ්ඨය අවහිර වෙනවනේ. අපේ ශ්වසන කුෂ්ඨය අවහිර වුණාම හුස්ම ගන්න ඒ කියන්නේ ශ්වසනය කරන්න තියෙන වර්ගඵලය අඩු වෙනවනේ. දැන් මේ එක තැනකින්වත් වායුව මාරු වෙන්නේ නැහැ. මේ කොටස් වලින් විතරයි වෙන්නේ. වායුව මාරු වෙන කොටස් ටික අඩු වෙනවා. අඩු වෙනකොට මොකද වෙන්නේ? අපේ ඇඟේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙනවා. කොරෝනා වලදීත් ඔය සිද්ධිය නෙවෙයි. ඔය අතර නියුමෝනියාව මොකද වෙන්නේ? තවතව බැක්ටීරියා ආසාදනය වෙනවා මේකට. බැක්ටීරියා ආසාදනය ඇවිල්ලා මේ ගර්ථ ආසාදනය වෙනවා. මේවා ආසාදනය වෙනවා. මේවා ඉදි වෙනවා. මේවා නරක් වෙනවා. කුණු වෙලා කෑලි කැඩෙනවා. තුවාල වෙනවා. අන්න ගර්ථ විනාශ වෙන්න පටන් ගන්නවා. ගර්ථ විනාශ වෙන්න පටන් ගත්තට පස්සේ ඒකම පෙනහළු තුල මේ දියර වැඩිපුර එකතු වීම. මෙන්න මේ ඔක්කොම නිසා මොකද වෙන්නේ? මේ ඔක්කොම නිසා මේ ගර්ථ විනාශ වෙන්න පටන් ගන්නවා. කාලයක් යනකොට කාලයක් කියන්නේ වැඩි කාලෙ මේක හරි ඉක්මනට වෙනවා. පෙනහළු අක්‍රිය වීගෙන ඇවිල්ලා අවසානයේදී මොකද වෙන්නේ? අපිට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතය ලබා දෙන්න බැරි වෙනවා පෙනහළු වලට. එතකොට මරණයටපත් වෙනවා. COVID-19 නියුමෝනියාව හැදිලා මැරෙනවා කියලා කියන්නේ එහෙම එකක්. පෙනහළු ටික ටික නරක් වෙනවා. නරක් වෙලා අවසානයේ ශ්වසන කුෂ්ඨය ප්‍රමාණවත් නැති වෙනවා. අපිට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්න. මේ අවස්ථාවේදී මරණයටපත් වෙනවා. හරිද? එතකොට ඒක නියුමෝනියාව. ඊළඟ එක ඇදුම. ඇදුම කියන්නේ අසාත්මිකතාවක්. ඇලර්ජි එකක්. ඇදුම කියන්නේ අසාත්මිකතාවක්. ඒකෙදි වෙන්නේ මෙහෙම. හරිද? මේ ඇදුම හැදුනම ඇදුම කියන එක හැදෙන්න හේතු කාරණා තියෙනවා. සමහර අය දුවිලිය විශ්ිනකොට ඇදුම හැදෙනවා. දැන් මට මකුළු දැල් කඩන්න බෑ. මකුළු දැල් කැඩුවොත් එහෙම මේ මකුළු දැලේ තියෙන දුවිලික ඩස්ට් එක ආපු ගමන් නාහිට අර අසාත්මිකතාව වෙනවා. ඇදුම හැදෙන්න පටන් ගන්නවා. සමහර ළමයිට ලී කුඩු හොඳ නැහැ. සමහර ළමයිට ලී කුඩු ගියොත් එහෙම ලී කුඩු ඔය අතුගාන්තනේ ලී කුඩු පොඩ්ඩක් හරි උස්මකට ආවොත් එහෙම අනේට ඇදුම හැදෙන්නේ. එයාට අසාත්මිකයි. සමහර අයට සතුන්ගේ ලොම් දැන් ඔයාලට ඕන තරම් කියද භූතකේ වඩාවට අපෝ සීසීෝක විදිහට තෙම හැදෙන ඇදුම හැදෙනවා කියනවා. ඕව නාහිට ගියා. ඒ කියන්නේ ඒ සතුන්ගේ ලෝම ඒවැ තියෙන ඩක්ට් එක වගේ එක. ඒක නාසයට ඇතුළම සමහර අයට අසාත්මිකයි සමහරව අසාත්මික නැහැ. සමහරු ඉන්නේ පූසෝ අල්ලගෙන වඩාගෙන උන්ගේ අත්ේමක් හපනවා නැට්ටක් හපනවා. ඒ වගේ උන් ඉන්නවනේ. හරිද? එයාට එහෙම සමහර අයට නැහැ. සමහර අයට පූසෙක් වඩා ගත්තත් ඇති. බල්ලෙක් ළඟට කියලා බල්ලා වඩා ගත්තත් ඇති ඇදුම හැදෙනවා. හරි. ඊළඟට මල් වල තියෙන පරාග සමහර මල් ඉඹ මේ පරාග ගියාම ඇදුම හැදෙනවා. සමහර සුවඳ විලවුන් සමහර අයට සමහර සුවඳ විලවුන් අසාත්මිකයි. මේකෙදි මොකද වෙන්නේ? මේ අසාත්මිකතාව නිසා හරිද? අසාත්මිකතාව නිසා ශ්වාස නාලිකාවල ඇතුළත දිස්ති ඉදිමිලා අරස් කඩ කුඩා වෙනවා. ශ්වාස නාලිකාවල ඇතුළත දිස්ති මේ ශ්වාස නාලිකා අනුශාස නාලිකා දැන් ගත්තොත් එහෙම හරිද? හරිද? දැන් මේ අපි කතා කරේ ඇදුම ගැනනේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ තියෙන්නේ වාත කෝෂයක්. එතකොට මෙයාගේ මේ තියෙන්නේ අනුශාස නාලිකාව.
එතකොට අනුශාසනාලිකාවේ සිදුර හොඳට මෙහෙම විවෘතව තියෙන්න ඕනේ. මේ පේන්නේ මේ ලොකු සිදුරක් මෙහෙම විවෘතව තියෙන්න ඕනේ. මම මේ අනුශාසනාලිකාවේ සිදුර ඉස්සරහින් පේන්නේ ලොකුට ඇඳුවා. මෙන්න මෙහෙම විවෘතව තියෙන්න ඕනේ. ඔන්නම විවෘතව තියෙන්න ඕනේ. හරිද? අර මම කිය දූවිලි පරාග වර්ග එක්ක විවිධ සුවඳ වර්ග සමහර වෙලාවට ඔය තින සමහර ගෙදර පේන්ට් කරන පේන්ට් වල සුවඳ අර ඒ වගේ විවිධාකාර දේවල් එනකොට එක එකයි. අන්න ඒවා මේ පෙනහළු තුලට ඇතුළු වුණාම මොකද වෙන්නේ? මේක අසාධ්‍යතාවයටපත් වෙලා මේක ඉදිමෙනවා. ඉදිමිලා මේ ශාස නාලිකා බිත්ති මහත් වෙලා විචිත්‍ර පුංචි වෙනවා නේද? ශාස නාලිකා බිත්ති ඉදිමිලා මෙන්න මෙහෙම මේ චිත්‍ර පුංචි වෙනවා. බලන්න. දැන් මොකද වෙන්නේ? මේ ශ්වාස නාලිකා බිත්ති ඉදිමිලා මේ ඇතුළ සිදුර කුඩා වෙනවා. හුස්ම ගන්න අමාරු. හුස්ම ගන්න මෙහෙම හරි අමාරු හුස්ම ගන්න. මේ ඔක්කොම සිදුර පුංචි නානේ. හුස්මක් ඉහළට ගන්නකොට හරි වේදනාවක් අපෝ ඔක්කොම රිදෙනවා. හරි අමාරුයි. අපි කියන හතිය හැදුනා. හැදුන කියන්නේ ඒක හතිය හැදුනා. හුස්ම ගන්නකොට නිකන් රූන් ගාලා හත් දැනස්ස නීනස ඉන්නවා වගේ. රූම් ගාලා සද්දයක් එන්න පටන් ගන්නවා. සිහින් හඬක් එන්න පටන් ගන්නවා. ඒක තමයි අපි කියන්නේ ඇදුම. මොකද ඇදුම කියන්නේ අසාත්මිකතාව නිසා ඇති වෙන සිද්ධියක්. ඇදුම කියලා කියන්නේ අසාත්මිකතාව නිසා ඇති වෙන සිදුවීමක්. හරි ඊළඟට බලමු බ්‍රොන්කයිටිස් එහෙම නැත්නම් ශ්වාසනාලිකා ප්‍රදාහය. බ්‍රොන්කයිටිස් එහෙම නැත්නම් ශ්වාසනාලිකා ප්‍රදාහය. මේකත් නිකන් ඇදුමට සමානයි. හැබැයි මේක සිදු වෙන්නේ බැක්ටීරියා ආසාදනයේ. බැක්ටීරියාවක් අපේ ශ්වාසනාලය ඔස්සේ කොහොම හරි බැක්ටීරියාවක් අපේ පෙනහළු වලට ඇතුළු වුණාට පස්සේ ඒ බැක්ටීරියා ආසාදනය නිසා අපිට වෙනවා මොකද්ද? මේ විදිහටම ශ්වාසනාලිකා ප්‍රදාහයට පත් වෙලා ඉදිමෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ඇති වෙනවා මොකද්ද? හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා. ඒකම කැස්ස ඇති වෙනවා. හරි කැස්ස ඇති වෙනවා. අධික කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව ඊළඟට ඊට අමතරව මේ ස්වරාලය ආසාදනය වෙනවා. මේ ස්වරාලය අපි කතා කරන්නේ ස්වරාලය ආසාදනය වුණාට පස්සේ කටහඬ පිට වෙන්නේ කියලා යනවා. මේ ස්වරාලය ආසාදනය වුණාට පස්සේ මොකද වෙන්නේ? කටහඬ පිට වෙන්නේ නැති වෙනවා. ඒක කතා කරාට බෑ. කතා කරාට කටහඬ යන්නේ නැහැ. කතා කරන්න උත්සාහ කරනවා. නිකන් හුස්ගාල හදයක් යන නිසා යන්නේ ඇයි මේ? මොකද මේ ඔක්කොම බැක්ටීරියා මගින් ආසාදනය වෙනවා. ඒකට කියන්නේ බ්‍රොන්කයිටිස්. ඒකට බ්‍රොන්කයිටිස් වලින් එන්නේ මොකද්ද? බැක්ටීරියා ආසාදනය නිසා වෙන්නේ ශ්වාසනාලිකා ඉදිමෙනවා. ශ්වාසනාලිකා ඉදිවීම නිසා කැස්ස ඇති වෙනවා. ශ්වසන අපහසුතාව ඇති වෙනවා. වැඩි වුණාම ස්වරාලය ආසාදනය වෙලා කටහඬ පවා නැති වෙලා යනවා. ඒක බ්‍රොන්කයිටිස්. හරිද? දැන් ඔයාලගේ ඔය ඉස්කෝලේ පොත්වල ඕවායේ වෙනම මේ ඔය රෝග ටික තියෙනවා. එතකොට මම ඒවා වෙනම ඔයාලට ලියා ගන්න කියන්නේ ඔයාලා වෙනම ලියා ගන්න ඕනේ ඒවා. හරිද? ටියුට් තියෙන කට්ටියගෙන් ටියුට් එකේ සම්පූර්ණයෙන්ම ඔය ටික ඔය රෝග ටික සම්පූර්ණයෙන් දාලා තියෙනවා. මම පැහැදිලි කිරීම විතරයි කරන්නේ. ක්ෂය රෝගය. හරිද? ක්ෂය රෝගය බැක්ටීරියා නිසා ඇති වෙන්නේ. ක්ෂය රෝගය කියන එක බැක්ටීරියා නිසා ඇති වෙන්නේ. බැක්ටීරියා මගින් මොකද කරන්නේ? පෙනහළු වල පාටක විනාශ කරනවා. අන්න මෙයා කරන බරපතල දෙයක්. පෙනහළු වල පාටක විනාශ කරනවා. ක්ෂය රෝගය හැදුනම ඒ දවස්වල කාසෙ කියලා කිව්ව රෙලේට. කාසෙ කියලා කිව්වේ ක්ෂය රෝගය හැදිච්ච පුද්ගලයෙක් ඉන්නවා කිව්වොත් ඒ පැත්ත පලාතර කවුරුත් යන්නේත් නැහැ. අනිවාර්යෙන් මැරෙනවා. ඉස්සර. දැන් නම් බෙහෙත් තියෙනවා. දැන් බෙහෙත් තියෙනවා සාමාන්‍යයෙන් මාස 6ක් එක දිගට බෙහෙත් ගන්න ඕනේ. ක්ෂය රෝගය හැදිච්ච කෙනෙකුට බෙහෙත් දෙනකොට පළවෙනි මාසේ බොනකොට ක්ෂය රෝගේ සම්පූර්ණ නිත්‍යාවට සුව වෙනවා. හැබැයි එහෙම සුව වුණා කියලා ඉතුරු මාස 5 බෙහෙත් නොගෙන හිටියොත් මොකද වෙන්නේ? ආයතන ක්ෂය රෝගී උත්පන්න වෙනවා. එතකොට බෙහෙත් වලින් සනීප කරන්න බෑ නේද? ක්ෂය රෝගය කියන්නේ ක්ෂය රෝගයට අදාළ බැක්ටීරියාව සම්පූර්ණයෙන්ම මේ විනාශ වෙන්න නම් හරිද? සම්පූර්ණයෙන් විනාශ වෙන්න නම් මාස 6ක් පුරාවට එක දිගට එනකොට බෙහෙත් ටික දාන්න ඕනේ. හරිද? ඒක ක්ෂය රෝගෙදි වෙන්නේ පෙනහළු වල ඇතුලේ තියෙන පාටක විනාශ වීම. මේක පෙනහැල්ලක් නම් හරිද? පෙනහැල්ලක් නම් මේක ඇතුලේ පාටක විනාශ වෙනවා ඉන්ද්‍රියයන්. පාටක කොටස් දෙකකින් ගාරත ඒ ඔක්කොම පෙනහළු විනාශ වෙනවා. මුල් කාලේදී කහිනවා, සෙම පිට වෙනවා, පස්සේ කාලේදී කැස්සත් එක්ක ලේ යනවා. ඒ ඇයි ඒ?
මේ පේනහළු කොටස් කැඩෙන නිසා. කැස්සත් එක්ක සෙමත් එක්ක ලේ පිට වෙනවා. තත්ත්වය උස්සන්න උනාම කැස්සත් සෙමත් එක්ක කැහැලා සෙම පිට කරනකොට රෝස පාට කෑලි වගේක් යනවා. ඒ මොනවාද? පේනහළු වල කෑලි කැඩි කැඩි යනවා. ඒ තත්ත්වයට ආවම මොකද වෙන්නේ? පේනහළු සිදුරු වෙනවා. එතකොට බේර ගන්නවා. හරි. එතකොට බේර ගන්නවා. ඊට කලින් සෙම ඒ කියන්නේ මෙයා මේ ෂෙයර් රෝගේ හැදුනම එයාට වෙහෙස එනවා, උණ හැදෙනවා, ඇඟට උණ එනවා, පොඩ්ඩක් වැඩ කරන්න බෑ වෙහෙසයි, මහන්සි ගතිය දැනෙනවා, නිතර කැස්ස එනවා, සතන අපහසුතාව එනවා. අන් එහෙම එනකොට ඒක මෙයාගේ ශරීරයේ ටික ෂේ වෙලා කෙට්ටු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ රෝග ලක්ෂණ වෙන්නකොට ඉක්මනටම වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා සෙම පරීක්ෂා කරලා, සෙම පටල පරීක්ෂා කරලා මෙයාට ෂෙයර් රෝගේ තියෙනවද කියලා හඳුනා ගන්නවා. අධික වෙහෙස, කෑම අරුචිය, ශරීරයේ ෂේ වීම, කැක්ක සමග රුධිරය පිටවීම උණ. මේකෙන් තමයි අපි අඳුනගන්නේ ෂෙයර් රෝගය කියලා. හරි. එතකොට අපිට තව ඉතුරුයි ශ්වසන පද්ධති ආශ්‍රිත රෝගාබාධ වලින් ධූමපානය, සිලිකෝසිස්, ඇස්බෙස්ටෝසිස්, ඊළඟට ගලපටලේ ඩිප්තීරියා කියන ටික ඉතුරුයි. මම ඒක වලට ඊළඟ දවසේ විස්තර කරනවා. ඊළඟට අපිට තියෙනවා ඊට පස්සේ නම් මේකාගේ බහිස්තාවී ක්‍රියාවලිය. මේ පාඩම් එකක්වත් මගහැර ගන්න එපා. විභාගෙට අනිවාර්යයෙන්ම එන කොටසක් කියලා කියන්න පුළුවන් මේ බහිස්තාවී පද්ධතිය. මොකද ඒක ටිකක් සංකීර්ණයි. ඊට අමතරව ආහාර ජීවන පද්ධතිය අනිත් වෙන්නේ නැහැ නෙමෙයි ඒවා එනවා. මේ පද්ධතිය වලින් මොකක් හරි එකක් ස්ථිරයි. එනවමනේ. ඒ නිසා මේක මේ ස්ථිරවම විභාගයේට එන ප්‍රශ්නයක් තමයි දැන් මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඊළඟට අපි රුධිර සංසරණ ක්‍රියාවලිය ගත්තොත් ඒක ගොඩක් ලොකුවට තියෙන එකක්. හරිද? ඉතින් මේ එක කොටසක්වත් මගහැර ගන්න එපා. පන්ති ආපු නැති අයට පුද්ගලික දුරකථන මගින් හරි කමන්නේ හැමතෙමත් දීලා ඔයාලා එයාලව සම්බන්ධ කරගන්න. හරිද? අපිට මේක හරි ආපදින පාඩමක් තියෙන. තව අපිට සති දෙකක් හෝ තුනක් ගත වෙයි ගොඩක් දුරට. සති දෙකක් හෝ තුනක කාලයක් ගත වෙයි. අපිට ඒ කියන්නේ පන්ති දෙකක් හෝ තුනක් කරලා අපිට මේක අවසන් කරන්න පුළුවන්. ඒ කියන්නේ උත්සාහ කරමු ලබන ඉරිදා ඊළඟ බ්‍රහස්පතින්දා සහ ඊට පස්සේ ඉරිදා වෙනකොට මේ 6 වෙනි පාඩම අවසන් කරන්න. ඔයාලට මේ ලොකු පාඩමක් විදියට තියෙන ජීව විද්‍යා පාඩම තමයි ওই පාඩම. හරිද? ඊට පස්සේ අපිට උතනින් එහාට ජීව විද්‍යා පාඩම් හම්බ වෙන්නේ නැහැ. මොකද ජීව විද්‍යාවට අපි නැවතීම චිත තියලා අපි එතනින් එහාට ඉතුරු ටික භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කොටස් ටිකක් තමයි කරගෙන යන්නේ. ඉතින් මේ ටිකෙන් ටික සාමාන්‍ය පෙළ විභාගයටත් අපි ලං වෙනවා. ඒකම අනිවාර්යෙන් දැන මතක තියාගන්න. ඔයාලා Telegram app එක දාගන්න සියලුම දෙනා. Telegram කියන app එක දාගන්න. දාගත්තේ නැති අය ඉන්නවනම් Telegram app එක දාලා මම එවන හැම වීඩියෝ එකම යට තියෙනවා Telegram link එක. ඒ link එකෙන් එකට join වෙන්න. ඊට පස්සේ ඔයාලට මම 10 වසරේ Telegram link එකක් දාලා තිබ්බා. අවශ්‍ය කට්ටිය ඒකෙන් join වෙන්න 10 වසරේකටත්. ඒක තියෙන වීඩියෝස් ටිකක් බලන්න. කිසිම කෙනෙක් වීඩියෝ නොබලා ඉන්න එපා. අද පන්ති ආවා කියලා මම පන්ති ආවනේ පන්ති ටිකම නෙවෙයි තියෙන්නේ කියලා ඉන්න එපා. ආයතරයක් බලන්න. එතකොට ඔයාලට මොනවා හරි දෙයක් එක වචනයක දෙයක් හරි අලුතෙන් ඔයාලට අමතක වෙච්ච දෙයක් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම ලොකු chance එකක් ඔයාලට මම මේ දීලා තියෙන්නේ. මම මුදල්මය වටිනාකමක් බලන්නේ නැතුව මම ඔයාලට මේ උගන්වන්නේ. හොඳට ඒක මතක තියාගන්න. හරිද? මුදල් පැත්තෙන් බැලුවා නම් මම ওই වීඩියෝ එක දෙන්නත් ඕනේ ඔයාලට ගල්ලි වලට. මම එහෙම කරන්නේ නැහැ. ඔයාලා හොඳට හොයලා බලන්න වෙන පන්ති වල ඔය විදිහට නොකඩවා එක දිගටම වීඩියෝ එක දුන්න එක පන්තියක්වත් නැහැ. හරිද? හරියට පිළිවෙලට වීඩියෝ එක දුන්න එක පන්තියක්වත් නැහැ. නොකඩවා මම මුලින් ඉඳන් එක දිගට ඔයාලට දීලා ඇති. ඔකට ලොකු මුදලක් වැය වෙනවා. හරිද? සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 15000 විතර මුදලක් වැය වෙනවා. මට වීඩියෝ ටික විතරක් ඔයාලට ලබා දෙන්න. මම ඒක බලන්නේ නැහැ. ඔයාලා වෙනුවෙන් මම ඒක දෙනවා. ඒ නිසා ඒකේ උපරිම ප්‍රයෝජනය ඔයාලා ලබා ගන්න. එහෙනම් අපි අදට පන්තිය නතර කරමු. අපි ඊළඟ ඉරිදා මේක ඉතුරු ටික කරමු. එහෙනම් ඔක්කොම හොඳට පාඩම් කරන්න. හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්.